වක්‍ර ක්‍රමයේදී සිදුවේ. වෙනම රූලක ලියන්න. වක්‍ර ක්‍රමයට අනුව මෙහෙයුම් කටයුතු වල වක්‍ර ක්‍රමයට අනුව මෙහෙයුම් කටයුතු වල शुद्ध मुदल प्रवाहय गणने किरीमेदी शुद्ध मुदल प्रवाहय गणने किरीमेदी බදු පෙර ලාභයට විශේෂ ගැලපීම් කීපයක් සිදු කළ යුතු වේ. විශේෂ ගැලපීම් කීපයක් සිදු කළ යුතු වේ. මේවා ඒ ලක්ෂණ ලියමු. අnder පින්කේ පේනව නේද? මොකද්ද මේක? මොකද්ද ඒක? මොකද්ද කියන්නේ? අපි පේනවද? මම කියනවා නේද ඕනම වඩා විස්තරයක් දෙන්න. හරි. මේ අකුරු ලස්සනයි. बोर्ड एक दिया बला गया वक्र क्रमයට අනුව මුදල් මෙහෙයුම් කටයුතු වල මුදල් ප්‍රවාහය ගණනය කරන ආකාරය පැහැදිලි කරන්න හදන්නේ. ඔය පැහැදිලි තේරෙන්නේ නැති මොනවා හරි තිබුණොත් ඒ වෙලාවෙම කියන්න. මෙන්න ඍජු ක්‍රමය. ඍජු ක්‍රමයට මෙහෙයුම් කටයුතු. මේ ඍජු ක්‍රමය හොඳේ. දැන් අපි අද කතා කරන්නේ වක්‍ර ක්‍රමය ගැන. නමුත් මම ඍජු ක්‍රමයේ ගණනය කරන ආකාරය පොඩ්ඩක් කියනවා. මෙහෙයුම් කටයුතු. අපිට විකුණු ණය ගැති ලැබීම. අපිට ගැනුම් ණය හිමි ගෙවි මෙහෙයුම් වියදම් ගෙවි. ඊට පස්සේ උත්තරයක් එනවා. ඊට පස්සේ තියෙනවා ගෙව් පොලි ගෙව් බදු. ඊට පස්සේ එන උත්තරේ දෙවෙනි තීරුවට දා. ගෙව් පොලි සහ ගෙව් බදු අඩු කරන්න කලින් ලැබෙන උත්තරයට කියන නම මෙහෙයුම් කටයුතු වලින් ජනනය වූ හෝ යෙද වූ මුදල් ප්‍රවාහය. ගෙව් පොලි සහ ගෙව් බදු අඩු කරාට පස්සේ ලැබෙන උත්තරයට කියනවා මෙහෙයුම් කටයුතු වලින් ජනනය වූ හෝ යෙද වූ. ජනනය වූ කියන වචනය පාවිච්චි කරන්නේ උත්තරේ ධනාගයක් නම් යෙද වූ කියන වචනය පාවිච්චි කරන්නේ පිළිතුර ඍණාගයක් නම්. යෙද වූ හෝ ජනනය වූ ශුද්ධ මුදල් ප්‍රවාහය. එතකොට මෙන්න මෙතන ලැබෙන උත්තරයයි මෙතන ලැබෙන උත්තරයයි අතර වෙනස ශුද්ධ කියන වචනේ. මෙතන නිකම්ම මුදල් ප්‍රවාහය. හැබැයි අවසන් ලැබෙන උත්තරේ කියන්නේ ශුද්ධ මුදල් ප්‍රවාහය.
එතකොට ඒක ශුද්ධ මුදල් ප්‍රවාහය බවට පත් වෙන්න නම් ගෙවූ පොලි සහ ගෙවූ බදු අඩු කරන්න ඕන. එතකොට මෙන්න මේ දෙක ගෙවූ පොලි සහ ගෙවූ බදු කියන දෙක මම මෙතන වක්‍ර ක්‍රමය කියලා ලිය. වක්‍ර ක්‍රමයේදී මේ දෙක ඒ විදියමයි. එහෙනම් ඊට යටින් ලැබෙන උත්තරය අනිවාර්යෙන් මොනවා වෙන්න ඕන? මෙහියුම් කටයුතු වලින් ජනනය වූ හෝ යෙද වූ ශුද්ධ මුදල් ප්‍රවාහය. එහෙනම් මේ දෙන්නට කලින් ලැබෙන උත්තරේ මොකක් වෙන්න ඕන? මෙහියුම් කටයුතු වලින් ජනනය වූ හෝ යෙද වූ ශුද්ධ නෙමේ නිකම මුදල් ප්‍රවාහය. පැහැදිලිද හැමෝටම? එහෙනම් මම මේ කියන්න හදන්නේ ඍජු ක්‍රමයට හැදුවත් වක්‍ර ක්‍රමයට හැදුවත් මෙහෙයුම් කටයුතු වල කොයි දෙක සමානයිද? ගෙවූ පොලි ගෙවූ බදු මේ ආකාර දෙකේදීම එකම අගයන් තමයි ලැබෙන්නේ. එතකොට ඊට උඩින් ලැබෙන උත්තරෙත් අනිවාර්යෙන් ක්‍රම දෙකේදීම සමාන විය යුතුමයි. හේතුව දෙකේම තියෙන ගෙවූ පොලි ගෙවූ බදු කියන අගයන් දෙක සමාන නම් ඊට පස්සේ ලැබෙන උත්තරේ අනිවාර්යෙන් දෙන්නගේ සමාන වෙන්න ඕන නම් අර උඩ තියෙන උත්තර දෙක සමාන විය යුතුමනේ. ඔන්න ඍජු ක්‍රමයට හැදුවත් වක්‍ර ක්‍රමයට හැදුවත් අනිවාර්යයෙන්ම මෙහෙයුම් කටයුතු වල අවසාන කොටස වෙනසක් නැහැ. ඒක පැහැදිලිවම එක හා සමාන කොටස් දෙකක් තමයි තියෙන්නේ. එහෙනම් මෙන්න මේ ටිකට වෙනස් විදිහේ දෙයක් කරනවා ඇති වක්‍ර ක්‍රමයේ. දැන් ඔයාලට පේනවා ඇති අත්පිට විකුණුම් ණයගැති ලැබීම් අත්පිට ගැනුම් ණය හිමි ගෙවීම් මෙහෙයුම් වියදම් ගෙවීම. ළමයි මේ තියෙන අගයන් මේ තියෙන වචනවල හැටියට ව්‍යාපාරේ හොයලා ඇත්තේ මොකක්ද? නිකමට හිතන්න මේ ටික ගැලපුවට පස්සේ ලැබෙන උත්තරේ මොකක් වෙයිද? අපි ඒකට කියනවා මෙහෙයුම් කටයුතු වලින් ජනනය වූ හෝ යෙද වූ මුදල් ප්‍රවාහය. මට හිතන විදිහට මේ විකුණුම් අත්පිට විකුණුම් ණයගැත ලැබීම මේ දෙකම කතා කරන්නේ විකුණුම් ගැන. අත්පිට ගැනුම් ණය හිමි ගෙවීම මේ දෙකම කතා කරන්නේ ගැනුම් ගැන. ඊට පස්සේ ඒක ලැබෙන උත්තරෙන් අඩු කරනවා මෙහෙයුම් වියදම්. මොකක්ද මේ හොයලා තියෙන්නේ? මයික් එක ඔන් කරලා කියන්න කවුරු හරි. විකුණුම් තියෙනවා ගැනුම් තියෙනවා මෙහෙයුම් වියදම් තියෙනවා. සුද්ධලාභය. සුද්ධලාභය. සුද්ධලාභය හරියට හරි. සුද්ධලාභය. සුද්ධලාභය. මුද්ද දැක්කේ අදද? මුද්දක් දාගන්න chat එකේ තියෙන මම දැක්ක. මේක දාලා දැන් ගොඩක් දවස්. මේක දාලා දැන් අවුරුදු 11ක් නෑ 9ක් වෙනවා. ඕ නෝන ඇවිල්ලා හොරෙන් බලලා යනවා. සතුට වැඩි කමට. සන්තෝසයි ඉතින් මේ. හරි ඒක වැඩක් නෑ ගාන හදමු. මේ හරි මේ කොටස් දෙක. දැන් ඔයාලා කිව්වා මේ විකුණුම් මේ ගැනුම් මේ මෙහෙයුම් වියදම්. එහෙනම් සුද්ධ ලාභයනේ. දේශාන් මේ මොන ක්‍රමයට හොයපු සුද්ධ ලාභෙද? කියන්නකෝ. මේක දැක්කම මොන ක්‍රමයට හොයපු සුද්ධ ලාභෙද මෙතන ඇත්තේ? හැබැයි පොලිස් සහ බදු කියන වියදම් දෙක නැතුව ඔය මොන ක්‍රමයට හොයපු සුද්ධ ලාභෙද ඇත්තේ? බදු පෙර සුද්ධ ලාභය. බදු පෙර සුද්ධ ලාභය තමයි. හැබැයි මං අහපු උත්තරේ නෙමෙයි ලැබුණේ. මොන ක්‍රමයට හොයපු එකද?
මදුෂා ඉතා හොඳයි very good මුදල් පදනමට හරියට හරි ඉතා හොඳයි මේ හදලා තියෙන්නේ පුතා මුදල් පදනමට සුද්ධ ලාභය අත්පිට විකුණුම් මේ අත්පිට විකුණුම් කියන්නේ මුදල් ලැබිච්ච ටික විතරයිනේ ඒ වෙලාවෙම සල්ලි හම්බෙන්න විකුණුපුවා ණය ගැති ලැබීම් ණයට වික්ක ටික නෙමෙයි මෙතන අරන් තියෙන්නේ ණය ගැතියන්ගෙන් හම්බුණු සල්ලි ටික එහෙනම් පැහැදිලිව මේ විකුණුම් මොන පදනමද මුදල් පදනම ඊළඟට අත්පිට ගැනුම් මේ වෙලෙම සල්ලි දීලා ගත්තේ මුදල් පිටතට ගලාගෙන යනවා ඊට පස්සේ ණය හිමි ගෙවි අන්න ණයට ගත්ත බඩු සම්පූර්ණ වටිනකම නෙමෙයි එයාලට ගෙවපු සල්ලි ගන්න එහෙනම් මේ දෙකෙන් එන්නේ මුදල් පදනමට විකුණුම් පිරිවැය මුදල් පදනමට විකුණුම් පිරිවැය ඊට පස්සේ මෙහෙයුම් වියදම් ගෙවපු ගාන අඩු කරන මුදල් පදනම මේ මුදලින් ගෙවු මෙහෙයුම් වියදම් අන්න එහෙනම් ඍජු ක්‍රමයට මෙන්න මේ ටික ගලපපු ගමන් ඇත්තටම ලැබෙන්නේ මුදල් පදනමට සුද්ධ ලාභය මුදල් පදනමට සුද්ධ ලාභය හැබැයි පොලිස් සහ බදු කියන වියදම් වර්ග දෙක අඩු කරන්න කලින් අපි මේ දෙක වෙනම අඩු කරනෝනේ පහලින් එතකොට මේ දෙක අඩු කරාට පස්සේ ඒ වියදමුත් හැර තමයි මුදල් පදනමට සුද්ධ ලාභය වක්‍ර ක්‍රමේදී හොඳට තේරුම් ගන්න කරන්න පුළුවන් හොඳ විදිහට මම මේ කියා දෙන්න වක්‍ර ක්‍රමයේදී මේ අත්පිට විකුණුම් ටික හරියට දන්නේ නැහැ ණය ගැතියන්ගෙන් ලද මුදල හරියට දන්නේ නැහැ ණය හිමි ගෙවීම් අත්පිට ගැනුම් හරියට දන්නේ නැහැ එහෙම වෙලාවට අපිට දෙනවා ක්‍රමයක් මුදල් ප්‍රවාහය එහෙම නැත්නම් මුදල් පදනමට සුද්ධ ලාභය හොයන්න පුළුවන් ක්‍රමයක් ඒ ක්‍රමය ගැන මම මේ කියා දෙන්න හදා එහෙනම් වක්‍ර ක්‍රමයේදී උඩටම ගන්නවා මෙතන ලියනවා මෙහෙයුම් කටයුතු කියලා මාතෘකාව ඊට පස්සේ අපි ගන්නේ උඩින්ම බදු පෙර සුද්ධ ලාභය බදු පෙර සුද්ධ ලාභය අපේ ලාභ හෝ වළා ප්‍රකාශයේ මෙයාව ඉන්නවා අපිට ලාභ හෝ වළා ප්‍රකාශයේ බදු පෙර සුද්ධ ලාභය අපි ගාව තියෙනවා හැබැයි පුතා බදු පෙර සුද්ධ ලාභය කියන්නේ මොන පදනමට හදපු එකද අපේ ලාභ හෝ වළා ප්‍රකාශයේ තියෙන මොන පදනමට හදපු සුද්ධ ලාභය උපචිත පදනමට yes උපචිත පදනමට හදපු එක එහෙනම් උපචිත පදනමට හදපු සුද්ධ ලාභය තමයි අපි ගාව තියෙන බදු පෙර සුද්ධ ලාභය අන්නේ උපචිත පදනමට හදපු බදු පෙර සුද්ධ ලාභය දැන් පෙරලන්න හදන්නේ මොකක් කරන්නද මොකටද දැන් මම මේ පරිවර්තනය කරන්න හදන්නේ උපචිත පදනමට හොයපු බදු පෙර සුද්ධ ලාභය මම පෙල්ලන්න හදනවා මොන ක්‍රමයකටද මුදල් පදනමට සුද්ධ ලාභයේ විදියට තේරුණාද හැමෝටම උපචිත පදනම මුදල් පදනමට පත් කරන්නේ කොහොමද උපචිත පදනම මුදල් පදනමට පත් කරන්නේ කොහොමද කියන එක තමයි දැන් මේ ඉගෙන ගන්න හදන්නේ උපචිත පදනම මුදල් පදනමට පරිවර්තනය කරන්න විශේෂ ගැළපීම් කීපයක් කළ යුතුයි විශේෂ ගැළපීම් කීපයක් කරන්න ඕනේ නිකමට මම මේ කියන ප්‍රශ්නය හොඳට කල්පනා කරන්න තේරුම් ගන්න අවබෝධයෙන් කියන්න ඕන නිකන් ඔහේ උත්තර දෙන්න එපා ඔන්න මං කියන හොඳට අහගන්න ණයට විකුණුම් රුපියල් ලක්ෂයයි ණයට විකුණුම් ලක්ෂයයි ලස්සනයි ළමයි බලන්න පීඩනය මානසික පීඩනය මේ පාසල් යන්න මොන්ටිසෝරි යන්න විදියක් නැතුව මාස ගාණක් මේ ළමයි ගෙවල් වලට වෙලා එයාලා දැන් නිකන් ඉද්දි පොත් බෑග් කරේ දාගෙන පාරේ දුවනවා මොන්ටිසෝරි යන්න ආසාවෙන් මට හිතා ගන්න පුළුවන් ඔයාලා මොන වගේද කියලා එතකොට මේ මම ප්‍රශ්නේ අහමින් හිටියේ අහගන්න ණයට විකුණුම් ලක්ෂයයි ණයට විකුණුම් රුපියල් ලක්ෂයයි විභාග කල්යයි වගේ ආපහු හොඳ ණයට විකුණුම් රුපියල් ලක්ෂයයි ණය ගැති ලැබීම් රුපියල් 80000යි ණයට විකුණුම් රුපියල් ලක්ෂයයි ණය ගැති ලැබීම් රුපියල් 80000යි හැමෝටම ඇහුණානේ
මේ අගයන් දෙක විතරමයි තියෙන්නේ. වෙන තොරතුරු මොනාවත් නැහැ. මං කියනයි මයික් ඔන් කරගන්න. මොන්රාගල පන්ති වරුණ ඉන්නවද? මොන්රාගල වරුණි ඉන්නවා සර්. right. පළවෙනි ප්‍රශ්නේ උපචිත පදනමට ලාභය සොයන්නේ නම් ඔය තොරතුරු මත ලාභය කොපමණද? කියන්න. උත්තරයක් ගන්න අමාරුද ඒකට? කොමාරී ළමයට තියෙන නැතු වැටෙන මං හිතන්නේ. දෙමාපිය ඇහෙන මානේ සිටින මේ වරුණගේ අම්මා තාත්තා ළමයා දිහා චුට්ටක් බලන්න වැටුණා. ඊළඟ නම මොන්රාගල පන්ති රශ්මි මයික් එක ඔන් කරගන්න. රශ්මි මැසේජ් දාන්න chat එකේ දාන්න උත්තර. වරුණි දැන් ඇවිල්ලා තියෙන ඒකයි දන්නේ. රශ්මි නැද්ද? බුත්තල පන්තියේ තරින්දි ඉන්නවද? තරින්දි බුත්තල පන්තියේ තරින්දි මං අර ප්‍රශ්නෙට අදාළ උත්තරේ පුළුවන් නම් කියන කවුරු හරි. ණයට විකුණුම් ප්‍රමාණය ලක්ෂයයි ණයගැතියන්ගෙන් ලද ප්‍රමාණය 80000යි. ඔය තොරතුරු දෙක විතරයි තියෙන්නේ. උපජිත පදනම ලාභය හෙව්වොත් කොච්චර ලාභයට බලපානවද? කියන්න කවුරු හරි. ටිලාන් කියනවා 100යි. උපජිත පදනමට ලාභය හෙව්වොත් ළමයි උපජිත පදනමට ලාභය හෙව්වොත් එහෙම මුදල් ලැබුණාද නොලැබුණාද ගෙව්වා හෝ නොගෙව්වා කාලච්ඡේදයට අදාළ ප්‍රමාණයනේ අපි ගන්න. එහෙනම් මුදල් පදනමට ලාභය කීයද කියලා ඇහුවොත් උපචිත පදනමට ලැබුණා හෝ නොලැබුණා ණයට විකුණුම් ප්‍රමාණය 100යිනේ. ආන්න ඒක තමයි ලාභයට බලපාන්නේ. එහෙනම් ලාභයේ විදිහට අපිට අරන් තියෙන්නේ 100යි. හැබැයි මුදල් පදනමට ගත්තනම් ඕක මුදල් පදනමට ගත්තනම් ලාභයට බලපාන්නේ ණයගැති ලැබීම් 80000 විතරයි. ණයට විකුණනකොට සල්ලි හම්බෙන්නේ නැහැනේ. සල්ලි හම්බුනේ 80යිනේ. ආන්නේ 80 තමයි ලාභයේ විදිහට එන්නේ. ණයගැති ලැබීම්. දැන් ඔයාලට තේරෙනවා උපචිත පදනමට මම මෙතන ලිව්වොත් පේනවා ඔයාලට උපචිත පදනමට 100යි ලාභය. හැබැයි මුදල් පදනමට ලාභය එන්නේ 80යි. උපචිත පදනම මුදල් පදනමට පත් කරන්න නම් මගදී 20ක් මොනා කළ යුතුද? අඩු කළ යුතුයි. පේනවද ඔයාලට? මම දැන් මේ ගත්ත විකුණුම් කතන්දරේනේ මේ උදාහරණේ. ඒ විකුණුම් කතාවට අනුව ණයට විකුණුම් තියෙනවා 100ක්. ඒ ණයට විකුණුම් ප්‍රමාණයම ලාභයට බලපානවා. හැබැයි මුදල් පදනමට ලාභය හෙව්වොත් එහෙම ලැබිලා තියෙන ණයගැතියන්ගෙන් 80යි. ඕක තමයි ලාභය විතර ගන්න මුදල් පදනමට. ඒතකොට උපජිත පදනමේ සිට මුදල් පදනම බවට පරිවර්තනය කරනකොට මේ 20 මං අඩු කරනවා. මේ 20 මොකක්ද? දෙවෙනි පාර කරන ළමයිට පුළුවන් වෙන්නේ. මේ 20 මොකක්ද? දෙවෙනි පාර කරන ළමයි කියන්නේ. ඔය 20 මොකක්ද? මං අර 100න් උපජිත පදනමට බදු පෙරලාභය 100යි නම් මුදල් පදනමට බදු පෙරලාභය 80 කරන්න මගදී 20ක් අඩු කරන්න ඕන. ඒ 20 මොකක්ද?
ටිලාන් හරියටම හරි ටිලාන් ඉතා හොඳයි. ටිලාන් කියන්නේ පළවෙනි පාර ගන්න ළමයි. BM 18 මට මතක විදියට ගීතා ඉතා හොඳයි. ඒකත් හරි. කො දෙවෙනි පාර කරන ළමයි? දෙවෙනි පාර කරන ළමයි මේවා දැනගන්න එකයි. අවසාන ශේෂයලු නෑ MM 11. ඒක නෙමෙයි. ඉනෝලි වැරදි. විමර්ශ වැරදි. දේශාන් ඔව් හැබැයි ඒක තමයි දේශාන් හැබැයි හරියටම කියන්න පුළුවන්. ඒක යටතේ කොයිකද කියලා හරියටම කියන්න පුළුවන්. නිරෝම හරියටම හරි. හැබැයි අඩුවීම නෙමෙයි. දිව්‍යාංජලි හානි කරන අලාභ නෙමෙයි. වැරදි. තව අපිට 20ක් එන්න තියෙනවනේ. ඒක හානි කරන අලාභ නෙමෙයි. ණයගැතියන්ගේ වැඩිවීම. ආරම්භයේ ණයගැතියෝ 0යි. අවසන් ණයගැතියෝ දැන් කීයද? 20යි. ණයට විකුණුම් 100යිනේ. ණයට විකුණුම් 100න් තාම හම්බෙලා තියෙන්නේ 80යි. ණයට විකුණුම් 100න් තාම හම්බෙලා තියෙන්නේ 80යි. තව 20ක් ලැබී යුතු. එහෙනම් ණයගැතියෝ 20කින් වැඩි වෙලා ණයගැති වැඩිවීම බදු පෙරලාභයෙන් මොනා කළාද අපි අඩු කළා. තර්කානුකූලව ගත්තොත් හේතුව මෙන්න මේක අහගන්න පුතා. මේ 100 ඇතුලේ මේ ලාභය ඇතුලේ මේ උපජිත පදනම ලාභය ඇතුලේ 100 ඇතුලේ ණයට විකුණුම් ඔක්කොම තියෙනවා. නමුත් තාම 20ක් ලැබිලා නැහැ. පැහැදිලිද? ණයට විකුණුම් ඔක්කොම 100ක් තියෙනවා. තාම ලැබිලා නැහැ 20ක්. එහෙනම් ලදාගේ කීයද? ලැබුණු ගාන හොයන්න මොකද කරන්නේ? මේ 100න් නොලැබුණු 20 අඩු කරනවා. නොලැබුණු 20 අඩු කරාම ලදාගේ එනවා 80යි. ඕක තමයි ඇතුලේ තියෙන සරල කතාව. සරලවම ඕක තමයි දී. මම තව උදාහරණයක් කරන් පෙන්නන්න බලාගන්න. මේ අහගන්න. අපි හිතමු අපිට විකුණුම් තියෙනවා 100යි. අපිට විකුණුම් 100යි. විකුණුම්. අපිට ගැනුම් තියෙනවා 50යි. ෂය තියෙනවා 20යි. මේ තොරතුරු මත ශුද්ධ ලාභය කීයද? මේ තොරතුරු මත ශුද්ධ ලාභය 30යි. මම නැවත කියනම් ප්‍රශ්නය විකුණුම් 100යි අපිට ගැනුම් අපිට විකුණුම් අපිට ගැනුම් 50යි ෂය වීම 20යි. මං අහන්නේ ශුද්ධ ලාභය කීයද? ශුද්ධ ලාභය 30යි. ශුද්ධ ලාභය 30යි. ඔව්. ශුද්ධ ලාභය 30යි එකේ වැරද්දක් නැහැ. මං අහන්නේ ලාච්‍ය සල්ලි කීයද? හරියටම හරි ශුද්ධ ලාභය 30යි තමයි එන්නේ. මොකද විකුණුම් වලින් 100යි ගැනුම් 50 අඩු වුණාම දන් ලාභය 50යි. ෂය 20 අඩු වුණාම ශුද්ධ ලාභය 30යි. ප්‍රශ්නේ ලාච්‍යේ තියෙන සල්ලි ගාන කීයද? ලාච්‍යේ කොච්චර සල්ලි තියෙනවද? 50. ළමයි අපිට විකුණුම් මුදල් ලැබෙනවා 100ක්. අපිට ගැනුම් 50 මුදල් එළියට යනවා. ඔන්න 100ක් ලැබිලා 50ක් එළියට ගියාම දැන් තියෙන්නේ 50යි. ෂය 20යි. ෂය කියන්නේ ලාච්‍යේ සල්ලි එළියට යන එකක් නෙමෙයි. ලාච්‍යේ සල්ලි එළියට යන්නේ නැහැ. නමුත් ශුද්ධ ලාභය හොයනකොට ෂය වීම පවා මොනා කරලා තියෙන්නේ? අඩු කරලා තියෙන්නේ. එහෙනම් පුතා මේ බලන්න. ශුද්ධ ලාභය 30යි ආවේ. ශුද්ධ ලාභය 30යි. ඔයාලට පේන්නේ නේ? ශුද්ධ ලාභය 30යි. හැබැයි මුදල් කීයද? අපි දන්නවා ලාච්‍යේ සල්ලි 50ක් තියෙනවා.
ලාච්චු සල්ලි 50ක් තියෙනවා. මගදී 20ක් එකතු වෙලා හොඳට බලන්න. උපජිත පදනමට ශුද්ධ ලාභය 30යි. නමුත් මුදල් පදනමට ලාච්චු සල්ලි කියන්නේ මුදල් පදනමට ලාභය 50යි. එහෙනම් උපජිත පදනම මුදල් පදනම පරිවර්තනය කරන්න ෂය මගදී මොනා කළාද? එකතු කළා. ෂය එකතු කරනවා. ෂය එකතු කරන්න හේතුව මොකක්ද? උපචිත පදනමට ලාභය හොයනකොට ෂය ටික අඩු වෙලා තියෙන්නේ. හැබැයි ෂය කියන්නේ සල්ලි වලින් එළියට යන එකක් නෙමෙයි. ඒ වුණාට මේ වෙලාවේ ලාභය හොයපු වෙලාවේදී ෂය අඩු කරානේ. නමුත් ලාච්චුවේ තියෙන සල්ලි ගන්න හොයන්න නම් අර ලාභය හොයනකොට අඩු කරපු ෂය නැවත අපි ලාභයට එකතු කරන්න ඕනේ. මොකද ෂය කියන්නේ ලාච්චුවේ සල්ලි එළියට ගිහිල්ලා නැහැ. ඒ වුණාට ලාභය හොයනකොට ෂය ටික අඩු කරලා තියෙන්නේ. ඒක නිසා ෂය වීම අපි නැවත එකතු කරනවා. දැන් ඔයාලට අවබෝධයක් එනවා බදු පෙර ලාභය උපජිත පදනමේ සිට මුදල් පදනමට පරිවර්තනය කළ යුතුයි. එසේ පරිවර්තනය කිරීමේදී විශේෂ ගැළපීම් කළ යුතුයි. උදාහරණ දෙකක් මම දැන් පොඩ්ඩක් පෙන්නුවා මෙතන. ඔය කියන ගැළපීම් සියල්ලම දාලා මම දැන් ආකෘතිය හදන විදිය කියා දෙනවා. ඔයාලා රූල් කරගන්න. මේ වගේ තීරු දෙකක් පහළ රූල් 18ක් එන්නේ. ඉක්මන් රූල් කරගන්න. ආකෘතිය වක්ක ක්‍රමයට ආකෘතිය. තීරු දෙකක් ගහගන්න පහළ රූල් 15ක් 18ක් විතර එන ඉක්මන් කරන්න. හරිනේ බලා ගන්න. මෙහෙයුම් කටයුතු බදු පෙර ශුද්ධ ලාභය බදු පෙර ශුද්ධ ලාභය පළවෙනි තීරුවට එනවා. බදු පෙර ශුද්ධ ලාභය ඊළඟට පොඩි මාතෘකාවක් ලියනවා ගැළපීම් කියලා. බදු පෙර ශුද්ධ ලාභයට සිදු කරන ගැළපීම්. එකතු කරනවා ෂය එකතු කරන්න. ෂය එකතු කරන්න. ෂය එකතු කරන්න හේතුව අවශ්‍ය නම් ඔයාලට කොහේ හරි ලියා ගන්න පුළුවන්. ෂය එකතු කරන්න හේතුව බදු පෙර ලාභේ උඩට ගත්තේ. බදු පෙර ලාභය හොයලා තියෙන්නේ ෂය කියන එක අඩු කරාට පස්සේ. නමුත් ෂය කියන්නේ ලාච්චුවෙන් සල්ලි එළියට යන දෙයක් නෙමෙයි. ඒ අඩු කරපු එක ලාච්චුව තව කීයක් තියෙනවද කියලා හොයා ගන්න නම් ඒ සල්ලි වලින් අඩු නොවිච්ච ෂය ටික නැවත මන් ලාභෙට එකතු කරනවා. ඒක නිසා තමයි ෂය එකතු කරේ. ඒක පැහැදිලි. සල්ලි වලින් එළියට යන වියදමක් නොවන නිසා. මුදලින් වන වියදමක් නොවන නිසා ෂය නැවත බදු පෙර ලාභෙට එකතු කරා. ඒක හරි. දෙක පොලි එකතු කරනවා. පොලි එකතු කරන්න හේතුව මම පැහැදිලි කරන්නම් අහගන්න. බදු පෙර ලාභය දැනට හොයලා තියෙන්නේ පොලිය අඩු කරලද අඩු කිරීමට පෙරද? මං අහන්නේ ලාභ හෝ අලාභ ප්‍රකාශයේ අපි බදු පෙර ලාභය ගන්න ඕනේ.
ලාභ හොයලා ප්‍රකාශයේ උපජිත පදනමට හදන එක. ඒ ලාභේ හොයලා තියෙන්නේ පොලිය අඩු කරාට පස්සේ. මතකද අර මූල්‍ය වියදම් වල දානවනේ පොලිය. මේ පොලි කියන එක බැංකු ණය පොලි, ණයකර පොලි, කල්බදු පොලි, ඔය කියන ಜಾති දිගු කාලින ණයවල සියලුම පොලි වල එකතුව මේ පොලි කියන්නේ පොදුවේ. එහෙම නැතුව බැංකු ණය පොලි විතරක් නෙමෙයි. එහෙම නැතුව ණයකර පොලි විතරක් නෙමෙයි. දිගු කාලින ණයවල සියලුම පොලි ටික තමයි ওই පොලි කියලා පොදුවේ හඳුන්වන්නේ. එහෙනම් දැන්ට ලාභය හොයලා තින්නේ පොලි කියන සියලු වියදම් අඩු කරාට පස්සේ. එහෙනම් උපචිත පදනමට ලාභය හොයලා තින්නේ පොලි අඩු කරාට පස්සේ නම් ඒ උත්තරේ නම් උඩින් දාගෙන ඉන්නේ ආයෙත් සැරයක් ගෙවූ පොලි කියලා. ඔයාලට මතකද මෙහෙයුම් කටයුතු යටතේ ගෙවූ පොලි කියලා ආපහු සැරයක් අඩු කරන ඕනේ යටින්. දැනටමත් කාලච්ඡේදයේ පොලිය බදු පෙර ලාභය හොයනකොට අඩු කරලා ආයෙත් ගෙවූ පොලි කියලා යටිනුත් අඩු කරනවා. දී ගන්න දෝෂ අර ඉකෝනලා කියන්නේ දෙපාරක් අඩු වෙනවනේ. එහෙනම් ඒ දෙපාරක් අඩු වෙන එක වළක්වන්න අර බදු පෙර ලාභයෙන් අඩු කරලා තිබුණු කාලච්ඡේදයට අදාළ පොලිය නැවත බදු පෙර ලාභයට එකතු කරන්න. ඊට පස්සේ එයා වෙනම අයිතමයක් ලෙස පෙන්විය යුතුයමයි කියලා ප්‍රමිතේ සඳහන් කරලා තියෙනවා. LKAS අංක 7 මුදල් ප්‍රකාශ LKAS අංක 7 කියලා තියෙනවා. බදු සහ පොලි කියන වියදම් වර්ග දෙක වෙන්කොට පෙන්විය යුතුයි. පොදුවේ මෙහියුම් වියදම් වල ඇතුලේ දාන්න බෑ. වෙනම වෙන් කරලා පෙන්වන්න ඕන නිසා තමයි ගෙව් පොලි කියලා වෙනම අයිතමයක් දාලා තියෙන්නේ. එතකොට වෙනම අයිතමයක් විතර දාලා තියෙන පොලිය අපි පහලින් අඩු කරනවානේ. ඒක නිසා අපි අර බදු පෙරලාභයෙන් දැන්ටමත් අඩු වෙලා තියෙන කාලච්ඡේදයේ පොලිය නැවත එකතු කරනවා. ඒක නිසා තමයි පොලිය එකතු කරන්නේ. ඊළඟ එකතු කරන්න ස්ථාවර වත්කම් විකුණුම් අලාභ. ස්ථාවර වත්කම් විකුණුම් අලාභ එකතු කරන්න. අඩු කරන්න ස්ථාවර වත්කම් විකුණුම් ලාභ. ස්ථාවර වත්කම් විකුණුම් ලාභ. ඕකට හේතුව මෙන්න මේකයි. බල අදහසක් ගන්න මම පැහැදිලි කරන්නම් බලා ගන්න. 100ක යන්ත්‍රයක් 40ක් ක්ෂය වෙලා. ධාරණගේ 60යි. 100ක යන්ත්‍රයක් 40ක් ක්ෂය වෙලා ධාරණගේ 60යි. මෙයා විකුණනවා 80කට. යන්ත්‍රය විකිණීමේ ලාභය කීයද? 20යි. සීයක යන්ත්‍රයක් 40ක් ක්ෂය වෙලා ධාරණගේ 60යි විකුණනවා 80කට ලාභය 20යි. මේ ලාභය 20 දැන්ට කොහේ තියෙනවද? බදු පෙර ශුද්ධ ලාභය ඇතුලේ තියෙනව නේද? වෙනත් ආදායම් වල දානවනේ අපි යන්ත්‍ර විකිණීමේ ලාභ කියලා වෙනත් ආදායම් වලට දානවනේ ලාභය හොයනකොට. එහෙනම් බදු පෙර ලාභය ඇතුලේ මේ 20 තියෙනවා. ඔන්න එක වෙලාවක් තියෙනවා 20 ගියා බදු පෙර ලාභය. ඊට පස්සේ මේ විකුණන 80 මුදල් ලැබෙනවනේ පුතා. යන්ත්‍රයක් විකිණීමෙන් ලැබෙන මුදල් 80 මොන කටයුත්තක්ද? ස්ථාවරවත්කම් විකිණීමේදී හෝ මිලදී ගැනීමේදී සිදුවන මුදල් ප්‍රවාහය මොන කටයුතුද? ආයෝජන කටයුතු. එහෙනම් පුතා ආයෝජන කටයුතු යටතේ තියෙනවා 80ක් යන්ත්‍ර විකිණීම කියලා. තව 20ක් තියෙනවා මොකේද? බදු පෙර ශුද්ධ ලාභය ඇතුලේ තියෙනවා 20ක් යන්ත්‍ර විකුණුම් ලාභ කියලා. එතකොට එකම එක හේතුවක් මත 80ක් තියෙනවා ආයෝජන කටයුතු වල 20ක් තියෙනවා මෙහෙයුම් කටයුතු වල බදු පෙර ලාභය ඇතුලේ. ඔක්කොම කීයක් ගිහිල්ලාද? 80යි 20යි 100ක් ගිහිල්ලා ධනාගයක් විතර. සත්‍ය වශයෙන් ලාච්චුවේ සල්ලි වැඩි වෙන්නේ 80යි. ලාච්චුවේ සල්ලි වැඩි වෙන්නේ 80යි. වැරදීනේ එහෙනම් 100ක් දැන්ටමත් යනවනේ. ඒක නිසා අපි බදු පෙර ලාභයේ ඇතුලේ තියෙන ස්ථාවරවත්කම් විකිණීමේ ලාභ තියෙනවා නම් අඩු කරන්න. ඒකම තමයි අලාභ තියෙනවා නම් එකතු කරන්නේ. ඒකේ අනිත් පැත්ත නිසා. මේකෙන් අඩු කරන්නයි ආයෝජන ආදායම්.
ආයෝජන ආදායම් අඩු කරනවා. තුතුවේ ටැක්ස් එක ඔෆ් කරන්න. ආයෝජන ආදායම් අඩු කරන්න හේතුව ඔයාලට දැන් මේ පැහැදිලි කළ මේ සංසිද්ධියමයි. ආයෝජන ආදායම් ළමයි ආයෝජන ආදායමක් ලැබෙන්නේ යම් ආයෝජනයක් කරොත්. එතකොට යම් ආයෝජනයක් කරපු නිසා නම් ආදායම ලැබෙන්නේ ඒ ලැබෙන ආදායමත් ආයෝජන කටයුතු වලට අහු වෙන්නේ. එහෙනම් ආයෝජන ආදායම් නිසා ලැබෙන මුදල් ආයෝජන කටයුතු යටතේ පෙන්විය යුතු නිසා නමුත් දැන්ටමත් වෙනත් ආදායම් වල බදු පෙරලාභය ඇතුලේ තියෙනවනේ. බදු පෙරලාභය ඇතුලේ වෙනත් ආදායම් තුල තියෙන නිසා අපි බදු පෙරලාභයෙන් එයාව අඩු කරන්න ඕන ආයෝජන ආදායම. ඒක ගෙනියන්න ඕනි ලදාගය ආයෝජන කටයුතු වලට දෙන්න ඕනි ලදාගය. එතකොට මෙන්න මේ සියලුම ගැළපීම් මම ගැළපීම් කියන මාතෘකාව යටතේ මෙන්න මේ ගැළපීම් ටික අපි කරන්න ඕන. මේ ගැළපීම් හැම වෙලේම දාන්නේ කාලච්ඡේදයට අදාළ ප්‍රමාණය මතක තියාගන්න. එක ලද හෝ ගෙවූ ප්‍රමාණය නෙමෙයි. කාලච්ඡේදයට අදාළ ප්‍රමාණය දැමිය යුතුයි. එහෙම නැතුව ලදාගේ හෝ ගෙව්වාගේ නෙමෙයි. මේ පොලි කියන එක මෙතනට ගේන්න ඕනි. ගෙවපු ගාන නෙමෙයි. කාලච්ඡේදයට අදාළ ගාන. හිතන්න කාලච්ඡේදේ පොලිය 100යි ගෙවලා තියෙන්නේ 60යි. මෙතනට එන්න ඕනි කාලච්ඡේදේ පොලිය 100 කෙලින්ම එකතු කරන්න ඕනි 100. ඊට පස්සේ ගෙවු පොලි කියන තැනට එන්නේ අර ගෙවපු 60. හැම වෙලේම ගැළපීම් යටතේ එන අයිටම ටික අනිවාර්යෙන් කාලච්ඡේදයට අදාළ ගියන් විය යුතුමයි. දැන් ඉරක් ගහලා උත්තරයක් ගන්න. පළවෙනි තීරුවේ ඉරක් ගහලා උත්තරයක් ගන්න. ඔයාලගේ ආකෘතිය මේක ලියා ගන්න ඉක්මනට. බදු පෙර ශුද්ධ ලාභය ගැළපීම් එකතු කළ ආශ්‍රය එකතු කළ පොලි එකතු කළ ස්ථාරවත්කම් විකිණීමේ අලාභ අඩු කළ ස්ථාරවත්කම් විකිණීමේ ලාභ අඩු කළ ආයෝජන ආදායම්. හරිද හැමෝම? දැන් මෙතන ආපු උත්තරේ ලියන්න. දැන් අපි මෙතන ඉරක් ගහලා පළවෙනි තීරයට උත්තරයක් ගන්න ඕනේ. එතන ලියන්න උත්තරේ කාරක ප්‍රාග්ධන වෙනසට පෙර ශුද්ධ ලාභය. කාරක ප්‍රාග්ධන වෙනසට පෙර ශුද්ධ ලාභය. කාරක ප්‍රාග්ධන වෙනසට පෙර ශුද්ධ ලාභය. ඒ උත්තරේ ලිව්වා. ඊට යටනූලේ මාතෘකාව ලියනවා. ඒ ආකෘතිය ඇතුළෙම කාරක ප්‍රාග්ධන වෙනස එහෙම නැත්නම් කාරක ප්‍රාග්ධන සංචලනය කියලා කියනවා. කාරක ප්‍රාග්ධන වෙනස එහෙම නැත්නම් කාරක ප්‍රාග්ධන සංචලනය. කාරක ප්‍රාග්ධන සංචලනය. ඒක හරි. ආගන්න. කාරක ප්‍රාග්ධන සංචලනය. කාරක ප්‍රාග්ධනය කියලා කියන්නේ ජංගම වත්කම් ජංගම වගකීම් වලට. කාරක ප්‍රාග්ධනය කියලා අගයක් ඇහුවොත් එහෙම ජංගම වත්කම් වලින් ජංගම වගකීම් අඩු කරලා පෙන්නන්න ඕන. ඒතර ඕකෙන් අනුපාතවල වෙනම කොටසකුත් තියෙනවා. කාරක ප්‍රාග්ධන යොදාගෙන හදන අනුපාත ඒවා ඕනේ නැහැ මෙතන. කාරක ප්‍රාග්ධනය කියන්නේ ජංගම වත්කම් සහ ජංගම වගකීම්. ඒතර ජංගම වත්කම් වල සහ ජංගම වගකීම් වල ආරම්භයට වඩා අවසානයේ වැඩි වෙලාද අඩු වෙලාද කියන වෙනස මේකේ ගලපන්න ඕන.
ඔයාලට මතකයි දැන් මං පටන් ගන්නකොටම පෙන්නුවා ණයට විකුණුම් 100ක් තිබිලා ණය ගැති ලැබීම 80යි නම් තියෙන්නේ ණය ගැතිය වැඩි වෙලා 20කින්. එහෙනම් මගේ ශුද්ධ ලාභයෙන් 20ක් අඩු කරනවා ණය ගැති වැඩි වීම කියලා. අන්න ඒ වගේ කාරක ප්‍රාග්ධනයේ ගැළපීමක් කරන්න හදන්නේ. මං කරන ගැළපීම් පෙන්වන්නම් බලා ගන්න. ණය ගැති එහෙම නැත්නම් වෙළඳ ලැබිය යුතු දෑ. මම මේ කියන විදිහ ලියා ගන්න. ණය ගැති එහෙම නැත්නම් වෙළඳ ලැබිය යුතු දෑ. අඩුවීම ඇලයිරක් වැඩිවීම අඩුවීම හෝ වැඩිවීම හරිනේ ළමයි ණය ගැතියෝ ආරම්භයට වඩා අවසානයේ අඩුයි නම් ආයෙත් අහගන්න ණය ගැතියෝ ආරම්භයට වඩා අවසානයේ අඩුයි නම් ණය ගැතියෝ සල්ලි දීලාද නොගෙවා ඉඳලා ආරම්භයේ හිටපු ණය ගැති සංඛ්‍යාවට වඩා අවසානයේ හිටපු ණය ගැති සංඛ්‍යාව අඩුයි ආරම්භයට වඩා අවසන් ණය ගැතියෝ අඩුයි ණය ගැතියෝ සල්ලි දීලාද සල්ලි නොදී ඉඳලාද සල්ලි දීලා මුදල් දීලා ආරම්භයේ ණය ගැතියන්ට වඩා අවසන් ණය ගැතිය අඩුයි කියන්නේ ඒ හිටපු ණය ගැතියෝ ටික අපිට සල්ලි දීලානේ එහෙනම් අපේ මුදල් ප්‍රවාහය මොනවා වෙනවද වැඩි වෙන්න ආරම්භයට වඩා අවසන් ණය ගැතිය අඩුයි කියන්නේ ණය ගැතියෝ ටික සල්ලි දීලා අපිට ඒතර අපේ මුදල් කොට වැඩි වෙනවා එහෙනම් පුතා ණය ගැති අඩුවීම ධනාගයක් විතර ගන්න හැබැයි ණය ගැතියෝ වැඩි වෙලා ආරම්භයට වඩා අවසන් ණය ගැතියෝ වැඩි එහෙනම් තව උන් ටිකක් සල්ලි දීලා නැහැ බඩු ණයට අරන් ගිහිල්ලා එහෙනම් අපේ මුදල් ප්‍රවාහය අඩුයි එහෙනම් මෙතනට දානවා මම කියන්නේ ශුද්ධ ලාභයට සාපේක්ෂව උපජිත පදනමට සාපේක්ෂව වරහන් තුල දාන්න ඊළඟට ණය හිමි අඩුවීම වැඩිවීම දැන් ඔයාලම කල්පනා කරමු බලන්න ණය හිමියෝ ආරම්භයට වඩා අවසානයේ අඩුයි ණය හිමියෝ ගැන කතා කරන්නේ ආරම්භයට වඩා අවසානයේ අඩුයි ණය හිමියන්ට ගෙවලද නොගෙවා ඉඳලා ගෙවලා ආරම්භයේ ණය හිමියන්ට වඩා අවසන් ණය හිමියෝ අඩුයි කියන්නේ අපි ණය හිමියන්ට ගෙවලා අපේ මුදල් ගොඩ මොනවා වෙනවද අඩු වෙනවා එහෙනම් ණය හිමි අඩුවීම අඩු වෙනවා ඒකේ අනිත් පැත්ත ණය හිමියෝ වැඩි වෙනකොට මුදල් අපේ අතර ඉතිරි වෙනවා ඒතර මුදල් වැඩි වෙනවා ධනාගයක් ඊළඟට තොග අඩුවීම වැඩිවීම තොගය අඩු වෙලා කියන්නේ ව්‍යාපාරයේ තොගය විකුණලාද එහෙම නැත්නම් තොග තව ඉතිරි වෙලාද තොග තව අරගෙන තොගේ අඩු වෙලා විකුණලා එහෙනම් අපිට මුදල් ලැබෙනවා ධනාගයක් හැබැයි තොග වැඩි වෙලා කියන්නේ තොග මිලදී අරගෙන ඒ කියන්නේ අපේ මුදල් පිටතට ගලාගෙන යනවා වරහන් තුල ඊළඟ උපචිත වියදම් අඩුවීම වැඩිවීම ළමයි උපචිත වියදම් කියන්නේ පුතා ගෙවන්න තියෙන ඒවානේ නිකන් හිතන්න ආරම්භයේ උපචිත ප්‍රමාණයට වඩා ආරම්භයේ උපචිත ප්‍රමාණය අඩුයි ආරම්භයේ ගෙවිය යුතු වියදම් වලට වඩා අවසානයේ ගෙවිය යුතු වියදම් අඩුයි ගෙවලද නොගෙවා ඉඳලා ගෙවලා එහෙනම් අපේ මුදල් අඩු වෙනවා උපචිත වියදම් අඩුවීම අපේ මුදල් අඩු වෙනවා හැබැයි උපචිත වියදම් වැඩි වෙනවා කියන්නේ තව නොගෙවා ඉන්නවා අපේ මුදල් ඉතිරි වෙනවා එහෙනම් මුදල් වැඩි වෙනවා හැමෝම උමනායෙන් බෝඩ් එක දිහා බලා ගන්න
එහෙම නැත්නම් ඔය ලියපු කාරක ප්‍රාග්ධන වෙනස කියන එක බලා ගන්න. ළමයි ණය ගැතියෝ තොගය මේ දෙන්න මොනවද? ජංගම වත්කම්. ජංගම වත්කම්. මේ දෙන්නට වෙච්ච දේ සමානයි. ණය ගැතිය අඩු වෙනකොට ධනාගයක්. තොගය අඩු වෙනකොට ධනාගයක්. ණය ගැතිය වැඩි වෙනකොට ඍණාගයක්. තොගය වැඩි වෙනකොට ඍණාගයක්. එහෙනම් ජංගම වත්කම් අඩුවීම ධන වැඩිවීම ඍණ මොන ලෝමද? ප්‍රතිලෝමයි. එහෙනම් කාරක ප්‍රාග්ධන වෙනස යටතේ පැහැදිලිවම ඉගෙන ගන්න ජංගම වත්කම් ප්‍රතිලෝමයි. ණය ගැතිය තොගය. දැන් බලන්න ණය හිමිය උපචිත වියදම් කියන්නේ වගකීමක්. ඒ දෙන්න මොන ලෝමද බලමු. ණය හිමි අඩුවීම අඩු කරා. ණය හිමි වැඩිවීම වැඩි කරා. උපචිත වියදම් අඩුවීම අඩු කරා. උපචිත වියදම් වැඩිවීම වැඩි කරා. අනුලෝම සම්බන්ධයක් තියෙනවා. එහෙනම් කාරක ප්‍රාග්ධන වෙනස එහෙම නැත්නම් කාරක ප්‍රාග්ධන සංචලනය යටතේ අපි ජංගම වත්කම් ජංගම වගකීම් දානකොට වත්කම් ප්‍රතිලෝමයි වගකීම් අනුලෝමයි ඒ විදිහට තමයි දාන්නේ. ණය ගැති ණය හිමි තොග උපචිත වියදම් තව එකක් තියෙනවා ඉදිරියට ගෙවූ වියදම්. ඉදිරියට ගෙවූ වියදම් ඔයාලට පේන්නේ නැත්නම් ලියා ගන්න මේ තියෙන ඉදිරියට ගෙවූ වියදම්. අඩුවීම වැඩිවීම. දැන් ඔයාලා කල්පනා කරන්න කොහොමද එන්නේ ඔක? ඉදිරියට ගෙවූ වියදම් මොනවද? වත්කම්ද වගකීම්ද? ඉදිරියට ගෙවූ වියදම් වත්කම්. මොන ලෝමද? ප්‍රතිලෝම. ප්‍රතිලෝම එහෙනම් අඩු වෙනකොට එකතු වෙනවා. වැඩි වෙනකොට අඩු වෙනවා. මෙන්න මේ විදිහෙන්. දැන් ගන්නවා උත්තරයක්. කවුරු හරි ප්‍රශ්න තියෙනම් අහන්න. කාරක ප්‍රාග්ධනෙට අයිති ඔච්චර විතරද? ඔච්චරයිද තියෙන්නේ? මුදල් එනවද සර්? දිවංගනි මුදල් නැද්ද? ළමයි අපි මේ මුළු මුදල් ප්‍රවාහ ප්‍රකාශයෙන්ම හොයන්නේ කවුරු ගැනද? සමස්ත මුදල් ප්‍රවාහ ප්‍රකාශයම හදන්නේ මුදල් වෙනස ගන්න නේද? තේරුණාද මං කියන එක? මුදල් ප්‍රවාහ ප්‍රකාශය හදන්නේ මුදල් ලැබීම් වලින් මුදල් ගෙවීම අඩු කරලා අවසානයේ මුදල් කීයද කියලා හොයන්න. එතකොට ඒ හදන ප්‍රකාශය හදන්නේ අවසානයේ මුදල් කීයක් තියෙනවද මුදල් වල වෙච්ච වෙනස හොයන්න නම් අපි මුදල් වල වෙනස මේකට එබුවොත් මේ ප්‍රකාශය ඇතුලේ මුදල් වෙනස කී වතාවක් එනවද? දෙපාරක්. එහෙනම් කිසිසේත් මුදල් හා මුදල් වල සමාන දෑවල සිදු වූ වෙනස ගන්නෑ. මෙතනින් පහළ අඩුම ගානේ තව මට රූල් 5ක් ඕනි 4ක් ඕනි. මෙතනින් පහළ අඩුම ගාන රූල් 4ක් 5ක් තියෙනවා නම් ඊට පහළින් ලියා ගන්න කාරක ප්‍රාග්ධන සංචලනයට අයත් නොවන දේ. කාරක ප්‍රාග්ධන සංචලනයට නොගන්නා දේ. වැදගත්ම දේවල් මේවා. කාරක ප්‍රාග්ධන සංචලනයට නොගන්නා දේ. කාරක ප්‍රාග්ධන සංචලනයට නොගන්නා දේ. එක මුදල් හා මුදල් වලට සමාන දෑවල සිදු වූ වෙනස. මුදල් හා මුදල් වලට සමාන දෑවල සිදු වූ වෙනස. චරිත් ප්‍රියංකර මයික් එක ඔන් වෙලා නින්දද ඉන්නේ? නින්ද ගියාට හොඳට ඇහෙනවනේ.
මුදල් හා මුදල්ට සමාන දෑවල සිදු වෙනස. කදීෂ ඉන්නවද පන්තියේ? වැල්ලොය පන්තියේ කදීෂ? අපට මයික් එක ඔන් කරන්න. ඉන්නවද? කදීෂ? මට මේ ලිස්ට් එක හොයන්න අමාරුයි. ඉන්නවනම් මයික් එක ඔන් කරලා ඕෆ් කරන්න මට පේනවා එතකොට ඉන්නවද කියලා. right. මේ කදීෂගේ මං හිතන්නේ 26 වෙනි උපන්දිනය අද සමරන්නේ. ඉතින් අපි හැමෝම පන්තියේ වැල්ලෝයි පන්තියේ යාළුවෝ සහ අනෙකුත් යාළුවෝත් මෙතන ඉන්නවා. ඒ හැමෝම ඔබට සුබ පතනවා සුබ උපන්දිනයක් වේවා කියලා. ඉතින් මේ සාමාන්‍ය විදිහට පන්ති පටන් ගත්තට පස්සේ ඔබට කළ හැකි දෙයක් කරන්න. ස්තුතියි. ලියන්න ඊළඟ එක. අංක 2. 2 उपचित පොලි සහ ඉදිරියට ගෙවූ පොලි. උපචිත පොලි සහ ඉදිරියට ගෙවූ පොලි ගලපන්න බෑ කොහොමවත් කාරක ප්‍රාග්ධන වෙනසට. හේතුව මොකක්ද? ගෙවූ පොලි කියලා නිශ්චිතව දාලා තියෙනවා. අපි පහලින් දානවා. ගෙවූ පොලි කියන එක වෙනම අයිතමයක් විතර දාන නිසා කිසිසේත් කාරක ප්‍රාග්ධන වෙනසට ගැලපිය නොහැක. උපචිත පොලි සහ ඉදිරියට ගෙවූ පොලි. ඔය කියන විදිහට නම් එතන බැලුවොත් තව එකක් කියන්න පුළුවන්. මොකද්ද? උපචිත බදු සහ ඉදිරියට ගෙවූ බදු. ක්ලියර්? උපචිත බදු සහ ඉදිරියට ගෙවූ බදු. උපචිත බදු සහ ඉදිරියට ගෙවූ බදු. උපචිත බදු සහ ඉදිරියට ගෙවූ බදු. ඊළඟ එක ලැබිය යුතු ආයෝජන ආදායම් සහ මොකද ඒකත් අපි වෙනම අයිතමයක් විදිහට ආයෝජන කටයුතු වලට දානවා. ඒකයි ලැබිය යුතු ආයෝජන ආදායම් සහ කලින් ලද ආයෝජන ආදායම්. ලැබිය යුතු ආයෝජන ආදායම් සහ කලින් ලද ආයෝජන ආදායම්. ලැබිය යුතු ආයෝජන ආදායම් සහ කලින් ලද ආයෝජන ආදායම්. ලැබිය යුතු ආයෝජන ආදායම් සහ කලින් ලද ආයෝජන ආදායම්. ලැබිය යුතු ආයෝජන ආදායම් සහ කලින් ලද ආයෝජන ආදායම්. දැන් ඔයාලා මෙතනින් උත්තරයක් ගන්න. මේක ඉර ගහලා උත්තරයක් ගන්න. එන උත්තරේ මෙහෙයුම් කටයුතු වලින් ජනනය වූ එහෙම නැත්නම් යෙද වූ මුදල් ප්‍රවාහය සුද්ධ නෙමෙයි නිකම් මුදල් ප්‍රවාහය. මුදල් ප්‍රවාහය මෙතනින් අඩු කරනවා. දැන් අර වෙනද වගේ මං කිව්වේ ක්‍රම දෙකේදීම සමානයි. ගෙවූ පොලි ගෙවූ බදු මේ වරහන් තුල මේ ස්ථාරවත්කම් විකුණුම් ලාභ වරහන් දාලා තිබුණ එකක් දාගන්න. ගෙවූ පොලි ගෙවූ බදු ලැබෙන පිළිතුර දෙවෙනි තීරුවේ ඊළඟ රූලට දානවා. මෙහෙයුම් කටයුතු වලින් ජනනය වූ හෝ යෙද වූ
ශුද්ධ මුදල් ප්‍රවාහය මෙහෙයුම් කටයුතු වලින් ජනනය වූ එහෙම නැත්නම් යෙද වූ ශුද්ධ මුදල් ප්‍රවාහය ශුද්ධ මුදල් ප්‍රවාහය හරිනේ හැමෝම දැන් අපි ගානක් හදලා බලමු ඔයාලට මම ටියුට් එකේ ඒ කියන්නේ ඔය දාපු PDF එකේ නැතුව මම ලියා ගන්න කියලා ගානක් දැම්මා ලියා ගන්න ගණන් තුනක් දුකක් දුන්නා ඒකේ පළවෙනියටම ලාභ හෝ අලාභ ප්‍රකාශයක් දීලා ආරම්භක ශේෂයි අවසාන ශේෂයි දීපු ගානක් තියෙනවද බලන්න පළවෙනිම එක ලාභ හෝ අලාභ ප්‍රකාශයක් දීලා ආරම්භක ශේෂ අවසාන ශේෂ දීපු ගානක් ඉක්මනට පුළුවන් නම් ඒකේ ෆොටෝ එක පළවෙනි ගානේ ෆොටෝ එකක් ගහලා ඉක්මනට දාන ගෲප් එකට මම ෆෝන් එකෙන් බලන්න දැම්මද ෆොටෝ එකක් මේ ෆෝන් එක හොයන්න බෑලමයි මගේ ඒක අරන් ගිහලා කොහේ හරි බබා ඔයාලා රූල් කරගන්න ඉක්මනට රූල් කරනකොට මයික් ඔෆ් කරලා බෑනේ ඉක්මනට රූල් කරගන්න බබා මගේ ෆෝන් එක කොහෙද ගියේ ඔය මගේකද ආකෘති ගන්නකොට මේවා ලියන්නේ ගැලපීම් කියලා ලියලා රූල් 4ක් 5ක් ඉඳ තියෙනවා මම පෙන්නන්නම් බලාගන්න ඔව් බඩගිනේද මම ඇවිල්ලා කවයි බලාගන්න බදු පෙර ශුද්ධ ලාභය කියලා ඉස්සලම දානවා
ඊට පස්සේ මාතෘකාව ලියනවා ගැලපීම් කියලා. ගැලපීම් කියලා ලියලා රූල් 1 2 3 4 5 සාමාන්‍ය විභාගයේ ආකෘති ගන්නකොට මේ විදිහට රූල් 5 ඉඳ තියන්න. රූල් 5 ඉඳ තියලා කාරක ප්‍රාග්ධන වෙනසට පෙර ශුද්ධ ලාභය කියලා ලියා ගන්න. එන උත්තරේ. කාරක ප්‍රාග්ධන වෙනසට පෙර ශුද්ධ ලාභය. ඊට පස්සේ මාතෘකාව ලියනවා කාරක ප්‍රාග්ධන සංචලනය. ඔන්න මාතෘකාව. රූල් 1 2 3 4 5 6යි රූල් 6ක් අවම තියන්න. වැඩි වුණාට කමන්නේ. ඊට පස්සේ එන උත්තරේ මෙහෙයුම් කටයුතු වලින් හිස්තනක් තියෙනවා. මොකද ජනනයද යෙදුව දන්නේ නැහැ. මෙහෙයුම් කටයුතු වලින් හිස්තනක් වූ මුදල් ප්‍රවාහය ඊට පස්සේ අඩු කරනවා. චූටු අම්මගේ ෆෝන් එක ගන්න Wi-Fi on කරගෙන මම මේක ගානක් හදන්නම්. Wi-Fi on කරගන්න. ගේන්න මම on කරලා. ඊට පස්සේ ගෙව් පොලි ගෙව් බදු කියලා දාන්න. ඊට පස්සේ එන උත්තරේ අගට දාන්න තියාගෙන මෙහෙයුම් කටයුතු වලින් හිස්තනක් වූ ශුද්ධ මුදල් ප්‍රවාහය. YouTube ද? අම්මගේ ෆොටෝ තියනවලු. ඔව්. අදලා තියනවලු. පළවෙනි ගාන හදමු එනං. මට මේ එවල තියෙන ගාන ඒක වෙන්න ඇති. ඒකේ බදු පෙර ලාභය 1700ද බලන්න. ඒ ගානද බලන්න. බදු පෙර ලාභය 1700 තියෙන ගානද බලන්න. ඒකද ගාන? කියන්නකො ළමයි හොල්මන් වගේ ඉන්නේ පාපම් විල්ලජ්ජයිද ඕක කියන්න. නැත්තම් නෑ කියහල්ල. බදු පෙර ලාභ 1820 තියෙන ගානක්ද? එකක් ඔව් කියලා තියෙනවා අනික නෑ කියලා තියෙනවා. එක ළමයෙක් කියනවා 1820යි අනෙක් ළමයා කියනවා 1700 ගාන කියලා. netma mic එක on කරගන්නකෝ. එළුවේ ඔයා මට කියන්න මම ලියන්න දීපු ඒ කියන්නේ අතෙන් ලියා ගන්න දුන්නානේ. ඒ පළවෙනිම ගානේ ලාභ වල ප්‍රකාශයක් දීලා නැහනේ. නෑ. දෙවෙනි එකේ දීලාද ලාභ වල ප්‍රකාශයක්? දෙවනි ගාන තමයි ඒක. නිසීමාකද නෙළුම් සමාගම කියලා කියන්නේ. ඒකේ ලාභ වල ප්‍රකාශයක් දීලාද? විකුණු පිරිවැය කියලා. දීලා තියෙන්නේ. ඒකේ තමයි 1700 තියෙන්නේ. ඒක තමයි 1700 තියෙන්නේ. ඒකේ පුතා විකුණුම් 4600 තියෙන්නේ උඩම. 5600. 9800 5600 විකුණුම්. විකුණුම් 5600 විකුණුම් පිරිවැය 2600. සර් 1900 විකුණුම් පිරිවැය. ඒ පළවෙනි ගාන සර් මම මේ කියන්නේ දෙවෙනි ගාන. ඔව් පළවෙනි ලාභ වල ප්‍රකාශයක් දීපු පළවෙනිම ගානේ විකුණුම් කීයද? 1000
විකුණුම් 4600 විකුණුම් පිරිවැය 1900. right ඒ ගාන පෙළ ගන්න හැමෝම විකුණුම් 4600යි විකුණුම් පිරිවැය 1900යි දල්ලාභය 2700යි බෙදාහැරීම් වියදම් 460යි පරිපාලන වියදම් 240යි වෙනත් වියදම් 120යි මූල්‍ය වියදම් 180යි බදු පෙර ලාභය 1700 මෙන්න මේ ගාන පෙළ ගන්න හැමෝම ආදායම් බද්ද 220ක් දාලා ඇති ඊට පස්සේ කියනවා බෙදාහැරීමේ වියදම් තුල පවතින ඡය වීම රුපියල් ලක්ෂයකි ඊළඟ ආරම්භක සහ අවසානයේ පාත ශේෂ දක්වනු ලැබේ තොග 160යි 200යි ඊළඟට උපජිත පොලි උපජිත බදු උපජිත මෙහෙයුම් වියදම් ඊළඟට ඉදිරියට ගෙවූ වියදම් ණය ගැති ණය හිමි විකුණු වලින් 80ක් ණයට වේ ඊට පස්සේ කියනවා ප්‍රථම වරට පිරිවැය ලක්ෂ 9ක ඉඩමක් ප්‍රත්‍යාගනය කර ඇත එය නිවැරදිව ගිණුම් තබා ඇත කාලච්ඡේදයේ තුලදී ප්‍රථම වරට පිරිවැය ලක්ෂ 9ක් වූ ඉඩම මට මෙතන කීයකටද ප්‍රත්‍යාගනය කරේ කියලා පේන්නේ නැහැ 9,50,000කටද ප්‍රත්‍යාගනය කරේ 8,50,000කට. හරි 8,50,000කට ප්‍රත්‍යාගනය කළා. ඉතින් එතන අලාභයක් තියලා දෙනවා 50. මාත් එක පටන් ගමු. ළමයි පුළුවන් නම් මේ ගාන මේ ෆොටෝ එකක් දාලා ගෲප් එකට දාන්න මොකද එදා හිටපු නැති ළමයි ඉන්න පුළුවන් නේ. කොන්රාගල වැල්ලවයි උත්තර තුනට දාන්න 3 දෙනෙක්. ඉක්මන් කරන්න. ඔයා කවන්නේ බබා? ඔයා කවන්නේ? පුත්තල නම් දැම්මා අයින් දෙකට දාලා නැහැ. අදමයන් මේ ගානේ බදු පෙර ලාභය 1700 ගන්න මෙතන බදු පෙර ශුද්ධ ලාභය ගත්තා 1700යි පළවෙනි අතිරේක තොරතුරු බලන්න බෙදාහැරීමේ වියදම් තුල පවතින ඡය වීම ලක්ෂයයි ගැලපීම් යටතේ ඡය එකතු කරන්න කියලා කියා දුන්නේ ඡය එකතු කරන්න 100ක් ගැලපීම් යටතේ ඡය එකතු වෙනවා 100යි දෙක ආරම්භක හා අවසාන ශේෂ ඒක අවසානයේ ගලපන්න ඊට යට තියෙන ගැලපිල්ල බලන්න විකුණුම් වලින් 80ක් ණයට වේ විකුණුම් වලින් 80ක් ණයට වේ කියන ගැලපිල්ල වැදගත් වෙන්නේ වක්‍ර ක්‍රමයට ගණන් හදනකොට නෙමෙයි ඍජු ක්‍රමයට මොකද අත්පිට ගාන හොයාගන්න එපා ඒක මේකට අදාළ නැහැ මොකද විකුණුම් ඔක්කොම ඇතුළත් කරලා බදු පෙර ලාභය අරන් තියෙන්නේ ඊට පස්සේ කාලච්ඡේදයේ තුලදී ප්‍රථම වරට පිරිවැය ලක්ෂ 9ක් වූ ඉඩම 8,50,000කට ප්‍රත්‍යාගනය කර ඇත. එය නිවැරදිව ගිණුම් තබා ඇත. ළමයි ලක්ෂ 9ක ඉඩමක් 8,50,000කට ප්‍රත්‍යාගනය කරලා 50,000ක අලාභයක් තියෙනවනේ. මේක වෙනත් වියදම් වල දාලා ශුද්ධ ලාභයෙන් 50ක් අඩු කරලා නේද තියෙන්නේ. පළමු වර අලාභය ලාභයෙන් අඩු කරන්නේ.
ඔය ප්‍රත්‍යාගන්න අලාභය 50,000 මේ වෙනකොට ලාභයෙන් අඩු වුණාට ව්‍යාපාරයේ ලාච්චුවේ මුදල් වලින් පිටතට ගලා යෑමක් නොවේනි. වත්කමේ වටිනකම අඩු වීමක්නේ. අන්න අර ගැළපීම් යටතේ මම පෙන්වලා දුන්නු ගැළපීම් වලට අමතරව එන ගැළපිල්ලක් තමයි මේක. ඕක ඒ හැම ගානකම තියෙන්නේ නැහැ. සමහර ගණන් වල තමයි ඔය ගැළපිල එන්නේ. ඒක නිසා එහෙම ආවොත් දැනගන්න ඕනි. ඒක මුදලින් අඩු වෙන එකක් නෙමෙයි. නමුත් මෙයා හොයනකොට 50ක් අඩු කරලා දී. නැවත එකතු කරන්න. ඉඩම් ප්‍රත්‍යාගන්න අලාභ කියලා 50ක් එකතු කරන්න. මොකද මේ 1700 හොයනකොට ඔය 50 අඩු කරලා. නමුත් සල්ලි අඩු වෙන්නේ නැහැ. නැවත 50 එකතු කරන්න ලාස්ට් තියෙන සල්ලි ගන්න හොයාගන්න. ගැළපිලි ඉවරයි. දැන් බලනවා අපි අර ශේෂ තොගය 2020 4,160යි 21 3,31 තොගේ 200යි. තොග මොනා වෙලාද? තොග වැඩි වෙලා නේද 40ක්. දැන් නිකමට මතක් කරන්න පුතා තොග වැඩි වෙලා කියන්නේ තොග මිලදී අරගෙන අපේ සල්ලි අඩු වෙනවා. දැන් අර අනුලෝම ප්‍රතිලෝම මතක් කරන්න. අනුලෝම ප්‍රතිලෝම මතක් කරොත් එහෙම තොගය වැඩි වෙලා වත්කම් වැඩිවීම ප්‍රතිලෝමයි අඩු කරන්න. තොගේ වැඩි වෙලා තොග අරගෙන අපේ සල්ලි අඩු වෙනවා. එහෙනම් කාරක ප්‍රාග්ධන සංචලනය යටතේ තොග වැඩිවීම වරහන් තුල 40ක් දාන මුදල් අඩු වෙනවා. තොග වැඩිවීම ඊළඟ උපචිත පොලි ළමයි උපචිත පොලි කාරක ප්‍රාග්ධන සංචලනයට ගලපන්න පුළුවන්ද? උපචිත පොලි ඉදිරියට ගෙව් පොලි ගැලපිය නොහැක. නමුත් ගෙව් පොලි හොයන්න ඕන. ගෙව් පොලි හොයන්න නම් පොලි ගිණුම ගන්න. ගෙව් පොලි හොයන්න පොලි ගිණුම ගන්න පෙර වැඩවල. ගෙව් පොලි හොයන්න පොලි ගිණුම ගන්න. මට මෙතන ගිණුම ගැව්වට ඔයාලට පේන්නේ නැති නිසා මම මෙතන හදා ගන්නවා. ආරම්භයේ උපජිත පොලි බැරපැත් ඊගේ 30යි. ආරම්භයේ උපජිත පොලි බැරපැත් ඊගේ 30යි. කාලච්ඡේදයේ පොලිය කීයද? දීලා නැහැ. එහෙනම් මූල්‍ය වියදම් වල ඇතුලේ පොලි කියලා හිතලා මේ 180 ලාලා කියලා බැර කරනවා. පොලි ගිණුම බැර කරනවා ලාලා කියලා ඔක්කොම ගෙවන්න තියෙනවා 210ක් දැන්. මේ 210න් අවසානයේ උපජිත පොලිය තියෙනවා 10ක්. එහෙනම් 10ක් උපජිතයි කියන්නේ 200ක් ගෙව් පොලි. ගෙව් පොලි 200ක් එක මෙතන අඩු කරන්න. ගෙව් පොලි 200යි. ප්‍රශ්න තියෙනවා නම් ඕන කෙනෙකුට අහන්න පුළුවන් මයික් එක ඔන් කරලා. chat එක දැම්මම බලන්න බෑ. ඊට පස්සේ උපචිත බදු මං කිව්වා උපචිත බදු ඉදිරියට ගෙව් බදු කිස්සෙත් ගලපන්න බෑ. කාරක ප්‍රාග්ධන සංචලනය යටතේ. නමුත් ගෙව් බදු හොයා ගන්න ඕනේ. ආයෙත් ගිණුමක් ගන්න පෙර වැඩවල ආදායම් බදු ගිණුම. මට මෙතන ගිණුම ගහන්න ඉඩ නැති නිසා සුළු කරලා ගන්නවා. ආරම්භයේ උපචිත බදු 20යි. ආරම්භයේ ගෙවන්න තියෙනවා 20ක්. ඒ 20න් ඒ 20ට තව 220ක් එකතු වෙනවා මේ අවුරුද්ද ගෙවන්න. එතකොට ඔක්කොම ගෙවන්න ඕනේ 240ක්. ගිණුමේ බැරපැත්තීගේ 20යි. බැරපැත්තට දානවා ලාලා කියලා 220යි. හරපැත්ත ශේෂයේ පාගේ 10යි. තව උපචිත 10 ලවෙනම් 230ක් ගෙව් බදු. 230ක් ගෙවලා ගිණුමේ වෙනස ගන්න. ගෙව් බදු 230යි. 50යි සර්. ඔව් 50යි. 190ද බලන්න එන්නේ. ගෙව් බදු 190යි. අවසාන ශේෂය 50 වෙන්න ඕනේ. මම 10 දැම්මේ. ඒක හරි. ඊළඟට මෙන්න තියෙන උපජිත මෙහෙයුම් වියදම්. පොලි හැර
ඔන්න උපචිත මෙහෙයුම් වියදම්. ඒවා කාර්ක ප්‍රාග්ධන සංචලනය ගලපන්න පුළුවන්. උපචිත මෙහෙයුම් වියදම් මොනා වෙලාද බලන්න. උපචිත මෙහෙයුම් වියදම් 50ක් වැඩිවීම. උපචිත වියදම් වැඩි වෙලා මතක් කරන්න පුතා. වගකීම් අනුලෝමයි. වැඩිවීම වැඩි වෙලා නම් අපිත් වැඩි කරනවා. එහෙනම් 50ක් එකතු කරනවා. ඊට පස්සේ ඉදිරියට ගෙවු මෙහෙයුම් වියදම්. ඉදිරියට ගෙවු මෙහෙයුම් වියදම් ඒත් වැඩි වෙලා 30ක්. මොකද ආරම්භයේ බිඳුවයි අවසානයේ 30යි. එහෙනම් 30කින් වැඩි වෙලානේ. ඉදිරියට ගෙවු මෙහෙයුම් වියදම් කියන්නේ වත්කමක්. වත්කම් ප්‍රතිලෝමයි වැඩි වෙලා නම් අපි අඩු කරනවා 30. ණය ගැති වැඩිවීම 100යි. ණය ගැතිය කියන්නේ වත්කම් වැඩි වෙලා ප්‍රතිලෝමයි වරහන් තුල ණය ගැති වැඩිවීම. ණය ගැතිය වැඩි වෙනවා කියන සල්ලි දීලා නැහැ. ණය හිමියෝ 100 180 වෙලා ඒත් වැඩි වෙලා. ණය හිමි කියන්නේ වගකීම් අනුලෝමයි. වැඩි වෙලා නම් අපිත් ධනාගයක් විතර පාවිච්චි කරනවා වැඩි කරනවා. දැන් මේක සුළු කරලා අවසාන උත්තරේ ගන්න. අවසාන උත්තරේට කලින් උඩ උත්තරෙත් අනිවාර්යෙන් ඔයාලා ඍජු ක්‍රමයට හදලා ඇති ගාන එදා එතන ඒ උත්තරේට සමානද බලන්න. උත්තරේ කීයද කියලා chat එකේ දාන්න. මම මේක සුළු කරන්නේ. ගෲප් වලට දාන්න ඕවා. අර චමෝදි හරි හම්බුණා. මම දැන් ගාන පටන් ගන්නවා. බදු පෙර ශුද්ධ ලාභය. බදු පෙර ශුද්ධ ලාභය ආදායම් බදු 300 ඊට උඩින් තියෙනවා. බදු පෙර ශුද්ධ ලාභය 2000යි. බදු පෙර ශුද්ධ ලාභය 2000යි. ගැළපිලි මොනවද බලමු අපි. බදු පෙර ශුද්ධ ලාභය 2000 දාලා ගැළපිලි බෙදා හැරීමේ වියදම් තුල ඡය වීම 1,80,000ක් පවතී. ගැළපීම් යටතේ ඡය එකතු කරන්න 180යි. අනිවාර්යෙන් ගැළපීම් යටතේ ඡය එකතු කරන්න. දෙක මූල්‍ය වියදම් තුල 20000ක් බැංකු ගාස්තු වන අතර අනිකුත් සියල්ල ණය පොලී සහ බැංකු ණය පොලී වලින් සමන්විතයිලු. කාලච්ඡේදයේ පොලිය ගැළපීම් යටතේ එකතු කරන්න ගෙවපු ගාන ගෙවූ පොලී යටතේ අඩු කරන්න. කාලච්ඡේදයේ පොලිය දීලා තියෙනවා. මෙතන මූල්‍ය වියදම් 100ක් තියෙනවා. ඒකෙන් 20ක් බැංකු ගාස්තු නම් කාලච්ඡේදයේ පොලිය 80යි. ගැළපීම් යටතේ එකතු කරන්න. තුන කාලච්ඡේදයේ තුලදී ඉඩම් ප්‍රත්‍යාගනය කර ඇත්තේ දෙවන වරට වන අතර එහි ලාභය 350කි. මෙම ඉඩම පළමු වර ප්‍රත්‍යාගනය හේතුවෙන් අලාභයක් හටගෙන තිබුණි. බලන්න ඒ අභ්‍යාසයේ ප්‍රත්‍යාගන සංචිත කියන ගිණුමට ගෙනියලා තියෙන වෙනස් විස්තීර්ණ ආදායම් යටතේ 200යි. එතකොට ප්‍රත්‍යාගන සංචිත වලට 200ක් ගෙනිච්චේ පහුගිය වතාවේ වෙච්ච අලාභය හිලව් කරාට පස්සේනේ. පහුගිය වතාවේ වෙච්ච අලාභය හොයාගන්න පුළුවන්. මෙවර ලාභය 350යිලු. මෙවර ලාභය 350න් සංචිතයට ගෙනිච්ච 200 නම් 150ක් ලාලා වලට ගෙනියලා ඇති ලාභයක් විදියට. මේ 150 වෙනත් වියදම් වලින් අඩු කරලානේ ඇත්තේ. සල්ලි වලින් ගෙවපු වෙනත් වියදම් වලින් මේ ගාන අඩු කරලා තියෙන්නේ. ඒ කියන්නේ දැන්ට අපේ මේ ලාභය ඇතුලේ අපේ බදු පෙර ලාභය ඇතුලේ මේ 150 තියෙනවා. එහෙනම් බදු පෙර ලාභයෙන් මේ 150 ආදායමක් විතර ඒක ඇතුලේ තියෙන නිසා දැන් අපි අඩු කරනවා ඉඩම් ප්‍රත්‍යාගන ලාභ කියලා 150ක්. මේක වරහන් තුල දාන්න.
මොකද මුදලින් නොවන ආදායමක් මේක. සල්ලි වැඩි වෙන්නේ නැහැ. වත්කමේ අගේ වැඩි වුණා විතරයිනේ. ඒක ලාභය ඇතුලේ තියෙනවා වගේ පේන. ඒක වැරදි. මුදල් ප්‍රවාහයට බලපාන්නේ. ඊළඟට දීලා තියෙනවා ශේෂ. තොගය 150යි 20යි. බලන්න තොගය අවසාන 150 තියෙන. උතන දින හරියට බලන්න. අවසාන 150යි ආරම්භ 20යි. තොගේ වැඩි වෙලා 130කින්. කාරක ප්‍රාර්ථන සංචලනය. තොග වැඩිවීම වත්කම් ප්‍රතිලෝමයි. වැඩිවීම නම් මම වරහන් තුල දානවා. වෙළඳ ලැබිය යුතු දේ 530ක් ආරම්භයේ අවසානයේ 460යි. ණය ගැතියෝ අඩු වෙලා ණය ගැති අඩුවීම ප්‍රතිලෝමයි. ණය ගැතියෝ කියන්නේ වත්කම් අඩු වෙලා නම් අපි එකතු කරනවා 70යි. වෙනස 70යි ණය ගැති අඩුවීම. වෙළඳ ගෙවිය යුතු දේ 310 540 වෙලා 230කින් ණය හිමියෝ වැඩි වෙලා ණය හිමි වැඩිවීම වගකීමක් අනුලෝමයි වැඩි වෙලා නම් අපිත් එකතු කරනවා 230කින්ද බලන්න වැඩි උනේ ණය හිමි වැඩිවීම අනුලෝමයි. ආරම්භක තොගේ වැරදිද ගත්තේ? ඔව් සර්. ආරම්භයේදී 210ක් අවසානයේදී 150. රයිට්. මේක මේ පින්තූරේ මට මම බලු ෆොටෝ එකේ පොඩි එකට හේතුලා තියෙනවා. එතකොට තොග අඩු වෙලා තියෙනවා. තොග අඩුවීම තොගේ කියන්නේ වත්කම් ප්‍රතිලෝමයි අඩු වෙලා නම් අපි එකතු කරනවා. 60යිද බලන්න වෙනස එන්නේ? ඔව්නේ. හරි. අනිත් දෙකේ අවුලක් නැහැනේ. නෑ සර්. ඊට පස්සේ උපජිත පොලි කිසිසේත් කාරක ප්‍රාර්ථන යටතේ ගලපන්න බෑ. පොලි ගිනුම ගහන්න ඕනේ. පේන්නේ නැහනේ. පොලි ගිනුම ගහන්න. පෙර වැඩවල ආරම්භයේ උපජිත පොලි 10යි. කාලච්ඡේදයේ පොලිය ඔයාලට මතකද මේ ගැලපීම යටතේ එකතු කර 80ක් පොලි කියලා. ආරම්භයේ උපජිත 10ට මේ අවුරුද්ද ගෙවන්න ඕනේ 80 එකතු කරාම 90යි. මේකෙන් අඩු කරන්න අවසානයේ උපජිත පොලි 40යි. ගෙවලා නැහැ. එතකොට ගෙවලා තියෙන්නේ 50යි. ගෙවූ පොලි 50ක් දාන්න වරහන් තුල. ගෙවූ පොලි වරහන් තුල 50ක් දාන්න. ඊළඟ එක බලන්න. ඊළඟ බදු ආදායම් බදු ගිණුම ගන්න. ආරම්භයේ උපජිත බදු 60යි. කාලච්ඡේදයේ බද්ද කීයද බලන්න. කාලච්ඡේදයේ ආදායම් බදු 300යි. එතන ආරම්භයේ උපජිත 60ට මේ 300 එකතු වුණාම ගෙවන්න තියෙනවා 360ක්. අවසානයේ උපජිතයි 10ක්. එහෙනම් 350ක් ගෙවලා. ගෙවූ බදු 350යි. වරහන් තුල පිටතට ගලා යෑමක්. ඊළඟට තියෙනවා උපජිත මෙහෙයුම් වියදම් 140යි 60යි.
උපචිත වියදම් කාරක ප්‍රාග්ධන වෙනස උපචිත වියදම් 80ක් අඩු වෙලා උපචිත වියදම් කියන්නේ වගකීම් අඩුවීම අනුලෝමයි අපිත් අඩු කරනවා 80 විකුණුම් වලින් 60%ක් ණයට වේ ඒක ඍජුකමේට වැදගත් වෙන එකක් ඊළඟට තියෙනවා සියලුම ගැනුම් ණයට සිදු කර ඇත කාලච්ඡේදයේ ලද වට්ටම් රුපියල් 30000කි කාලච්ඡේදයේ ලද වට්ටම් 30000යි ළමයි ලද වට්ටම් කියන්නේ මුදලින් වැඩි වෙන දෙයක් නෙමෙයි සල්ලි වැඩි වෙන්නේ එහෙනම් දැන්ට බදු පෙරලාභය ඇතුළේ ලද වට්ටම් තියෙනවනේ ඒක සල්ලි වලින් වැඩි වෙලා නැහැනේ මෙතනින් අඩු කරන්න ලද වට්ටම් රුපියල් 30000යි අඩු වෙනවා ඉක්මනට සුළු කරලා බලන්න උත්තරේ එනවද කියලා තොග වැඩිවීම 130යි වරහන් තුල වත්කම් ප්‍රතිලෝමයිනේ ණය ගැති අඩු වෙලා ණය ගැති අඩුවීම 60ක් ඒත් ප්‍රතිලෝමයි අඩු වෙලා නම් එකතු කරනවා 60යි ණය හිමියෝ 720 සිට 630 දක්වා අඩු වෙලා 90ක් අඩු වෙලා අපිත් අඩු කරනවා අනුලෝමයි ණය හිමි අඩුවීම ඊළඟට උපචිත පොලි කිසිසේත් මේකට ගලපන්න බෑ කාරක ප්‍රාග්ධන සංචලනයට උපචිත පොලි අපිට ගන්න වෙනවා ලෙජර් ගිණුමට පොලි ගිණුම ගහන්න ආරම්භයේ උපචිත පොලි බැරපැත්තීගේ 80යි ඒකට කාලච්ඡේදයේ පොලි 120 එකතු කරන්න ඒ කියන්නේ බැර වෙනවා ලාලා කියලා දැන් එකතුව එනවා එහෙම නැත්නම් බැරපැත්ත 200ක් තියෙනවා හරපැත්ත භාගයේ එනවා උපචිත පොලි 40යි දර ගෙව් පොලි 160යි ගෙව් පොලි 160යි වරහන් තුල දාන්න ගෙව් පොලි 160යි ඊළඟ උපචිත මෙහෙයුම් වියදම් වැඩි වෙලා ආරම්භයේ බිඳුවයි අවසාන 110යි වගකීම් අනුලෝමයි එකතු කරන්න වැඩි වෙලා නම් අපිත් එකතු කරනවා ඉදිරියට ගෙවූ මෙහෙයුම් වියදම් වත්කමක් ප්‍රතිලෝමයි 60 බිඳුව වෙලා අඩු වෙලා නම් අපි එකතු කරනවා වත්කම්නේ ප්‍රතිලෝමයි ආරම්භයේ 60යි අවසාන බිඳුවයි 60කින් අඩු වෙලා අපි එකතු කරනවා ඊළඟට උපචිත බදු කාරක ප්‍රාග්ධන වෙනසට ගලපන්න බෑ ආදායම් බදු ගිණුම ගහලා ගන්න ආදායම් බදු ගිණුම ගහමු ආරම්භයේ උපචිත බැරපැත්තීගේ 90යි මේ අවුරුද්දේ බද්ද 345යි ගිණුමේ බැරපැත්තට දාන ලාලා කියලා අවසානයේ උපචිත බදු හරපැත්ත භාගයේ 60යි 375ක් වෙනවා ගෙව් බදු ඉඩම් ප්‍රත්‍යාගන ලාභය එනවද කියලා අහනවා මේ වෙලාවේ පුතා ඉඩම් ප්‍රත්‍යාගන ලාභය බලපාන්නේ නැති වෙන්න හේතුව
හොඳට බලන්න ඉඩම් ප්‍රත්‍යාගන ලාභය තියෙන්නේ බදු පෙර ලාභයට යටින්. එතකොට බදු පෙර ලාභය ඇතුලේ නෑනේ. බදු පෙර ලාභය ඇතුළට ගිහිල්ලා තියෙනවා නම් විතරයි ගැලපීම් වලට දාන්න පුළුවන්. බදු පෙර ලාභය ඇතුළට යනවා නම් යන්න පුළුවන්. පළමු වර අලාභයි ඊළඟට දෙවන වර අලාභ පළවෙනි අලාභ තිබිලා දෙවන වර ලාභ තිබුණා. එහෙම නැත්නම් දෙවන වරත් අලාභ වුණොත් වෙනත් විස්තීර්ණ ආදායම් ඇතුලේ තියෙන කීයක්වත් මුදල් ප්‍රකාශයට ගන්න බෑ. වෙනත් විස්තීර්ණ ආදායම් යටතේ තියෙන සංචිත කීයක්වත් මුදල් ප්‍රකාශයට කිසිසේත් ගන්න බෑ. එතකොට මේ ටික ඉවරයි. සුළු කරලා බලන්න අපේ අර එදා උත්තරේට සමානද කියලා ඉක්මනට. තව ගැලපිල්ල ලියන්න දීලාද? ඔව් සර් ඉඩම් ප්‍රත්‍යාගන්න අලාභයක් තියෙනවා. ගොඩනැගිලි ප්‍රත්‍යාගන අලාභයක් නේ. හා ඒක අලුත්ම ගැලපිල්ල. එක් කියවන්න පුතා. ව්‍යාපාරයේ පැවති ගොඩනැගිල්ලක් මෙම කාලච්ඡේදය තුළ පළමු වරට ප්‍රත්‍යාකරණය කර 20000ක අලාභයක් හටගෙන ඇත. රයිට්. ඒක වෙනම එකක් නේ. අර ඉඩම් ප්‍රත්‍යාගන්න වෙනම එකක්. ඒකෙන් නෑ. හැබැයි ගොඩනැගිලි ප්‍රත්‍යාගන්න අලාභය දැනට වෙනත් වියදම් වල දාලා සුද්ධ ලාභයෙන් මොනා කළා තියෙන්නේ? අඩු කරලා තියෙන්නේ. හැබැයි ගොඩනැගිල්ලේ වටිනකම අඩු වෙලානේ. එහෙම නැතු සල්ලි පිටතට ගිහිල්ලා නෙමෙයිනේ. ඒ මෙහෙයුම් වියදම් විදියට දාලා ලාභයෙන් අඩු කරපු 20 නැවත ලාභයට එකතු කරන්න. ගොඩනැගිලි ප්‍රත්‍යාගන්න අලාභ 20 නැවත එකතු කරන්න. දැන් බලන්න එදා උත්තරේට සමාන උත්තරයක් එනවද කියලා. ඔව් 1795 දෙන්න බලන්න. ෂයවීම් දැම්ම එකතු කරා 250යි. අපි මේ හදන්නේ ගෲප් එකේ දැන් දාලා තියෙන ගාන. ඒ ගානේ වදු පෙර ලාභය 2400ක් ගත්තා. යන්ත්‍ර විකුණුම් ලාභ කියලා 120ක් තිබුණා. ඒක අපි අඩු කරා. ගානේ ලියා ගන්න කියලා ලියුණා අලුතෙන් ෂයවීම් 250 අපි ෂය ටික එකතු කරා. දැන් ඔන්න මම ප්‍රත්‍යාගන්න ගැලපිල්ල කරන්න හදන්නේ අහගන්න. ඉඩම දෙවන වරට ප්‍රත්‍යාගරණය කර ඇත. එහි ලාභය ලක්ෂ 3කි. දෙවන වරට ප්‍රත්‍යාගරණය කළ ලාභය ලක්ෂ 3යි. නමුත් ඔයාලට පේනවා වෙනත් විස්තීර්ණ ආදායම් වල ඉඩම් ප්‍රත්‍යාගරණ ලාභය කියලා පෙන්වන්නේ 200යි. එතකොට මේ වෙලාවේ ලාභය 300ක් වෙලා සංචිතයට ගියේ 200 වෙන්න හේතුව පළමු වර අලාභයක් තිබිලා තියෙනවා 100ක්. පළමු වර අලාභය ඒ එදා ප්‍රත්‍යාගරණය කරපු අවුරුද්දේ ශුද්ධ ලාභයෙන් අඩු කරා. අද ලාභ වෙච්ච නිසා ශුද්ධ ලාභයට නැවත ඒ 100 දීලා තියෙනවා. ශුද්ධ ලාභයට නැවත 100 දීලා තියෙන්නේ වෙනත් වියදම් වලින් අඩු කරලා. ඒ ගැන හිතන්න එපා. ඒ 100 නැවත ශුද්ධ ලාභයට දීලා කියන්නේ ශුද්ධ ලාභයේ වැඩිනේ 100ක්. හැබැයි සල්ලි වැඩි වෙන්නේ නැහැ ඕකෙන්. වත්කමේ අගේ වැඩි වෙලා තියෙන්නේ. එහෙනම් බදු පෙර ලාභය ඇතුලේ තියෙනවා 100ක් ඉඩම් ප්‍රත්‍යාගන ලාභයක්. ඒ ලාභෙන් අඩු කරන්න. ඉඩම් ප්‍රත්‍යාගන ලාභය කියලා අඩු කරන්න. ඉඩම් ප්‍රත්‍යාගන ලාභය කියලා අඩු කරන්න 100ක්. හැම වෙලේම මතක තියාගන්න මේකට බලපාන්නේ ලාභ හෝ අලාභ ප්‍රකාශයට බලපාන කෑල්ල විතරයි. වෙනත් විස්තර ආදායම් යටතේ එන කිසිදු වගයක් මේකට ගැළපිය නොහැක. මතක තියාගන්න පුන පුනා කියනවා මම ආපහු කියනවා. ප්‍රත්‍යාගන සංචිතයට බලපාන කිසිම අගයක් මේ ගැළපීම් යටතේ ගන්න බෑ. ඒක හරි. දැන් බලන්න ශේෂ තොගය ආරම්භයේ 60යි අවසාන 130යි. තොග වැඩිවීම ආරම්භයේ 60යි අවසාන 130යි. 70ක් තොග වැඩි වෙලා වත්කම් ප්‍රතිලෝමයි වැඩි වෙලා නම් අඩු කරනවා. තොග වැඩිවීම 70යි. ඊළඟ ණය ගැති වැඩිවීම 80ක්. ණය ගැති කියන්නේ වත්කම් ප්‍රතිලෝමයි 80ක් වැඩි වෙලා අපි එහෙනම් අඩු කරනවා 80. එකසිය 60 240 වෙලා
ණය හිමි 40ක් අඩු වෙලා ණය හිමි අඩුවීම ණය හිමි අඩු වෙලා නම් අනුලෝමයි අපිත් අඩු කරනවා 40ක් අඩු වෙලා වරහන් තුල උපචිත පොලි පොලි ගිණුමක් ගහන්න ඕන ආරම්භයේ උපජිත පොලි දීලා තියෙනවා 30ක් කාලච්ඡේදයේ පොලි ගැන සඳහනක් නැහැ ගැළපිල්ලක් නැහැ එහෙනම් අපි හිතනවා මූල්‍ය වේදම් පොලි වලින් සමන්විත වෙන්නේ එහෙනම් ඒක ලාලා කියලා බැරට දාන්න ගිණුමේ පොලි ගිණුමේ බැරට ගේන්න ඊට පස්සේ අවසානයේ උපජිත පොලි හරපැත්ත පාගේ 10යි දැන් බලන්න ගිණුමේ වෙනස කීයද කියලා ගෙව් පොලි ගෙව් පොලි ගිණුමේ වෙනස කීයද බලන්න ගෙව් පොලි එනවා 280ක් වරහන් තුල ගෙව් පොලි 280යි ඒක විසි කරන්න ඊළඟ ඊළඟ බලන්න උපජිත බදු ආදායම් බදු ගිණුම ගහන්න ඕන ආරම්භයේ උපජිත බදු බැරපැත්තීගේ 60යි බද්ද තියෙනවා 450ක් ගිණුම බැර කරන්න ලාලා කියලා 450යි ඊළඟේ අවසානයේ උපචිත බදු තියෙනවා 110ක් හරපැත්ත භාගේ දැන් ගිණුමේ වෙනස ගන්න 400යිද බලන්න එන්නේ ඔව් දේශාන් හරි 400යි මේක වරහන් තුල ගෙව් බදු ඊළඟට උපචිත මෙහෙයුම් වියදම් ආරම්භයේ 80යි අවසාන 130යි උපචිත මෙහෙයුම් වියදම් වැඩිවීම 80 130 වෙලා 50කින් වැඩි වෙලා උපචිත මෙහෙයුම් වියදම් කියන්නේ වගකීම් අනුලෝමයි වැඩි වෙලා නම් අපිත් වැඩි කරනවා ඒක හරි දැන් ඔයාලට මතක ඇති ගැළපීම් යටතේ කාලච්ඡේදයේ පොලිය එකතු කරන්න එපා. අපි කියවනේ ගාන කිසිම සඳහනක් නැත්නම් මූල්‍ය වේදම් සියල්ලම පොලි කියලා සලකන්න කියලා. එහෙනම් කාලච්ඡේදයේ පොලිය මේකට නැවත එකතු කරන්න. ඉවරයි. සුළු කළ ගන්න උත්තර ඉක්මනට. මට 2240 වගේ ආවේ. 3090යි සර් අතන. මේ 3060 නෙමෙයිද 3090 දෙතන්ට එන්න ඕනේ. ඔව් සර්.
මෙතන 950 එතකොට 2270 එතකොට එන්නේ. ඔව්. ඔව්. ඉක්මනට රූල් කරගන්න මේ ගානටම ඍජු ක්‍රමයට ආකෘතිය. ඍජු ක්‍රමයට ආකෘතිය ගහගන්න. මෙහෙයුම් කටයුතු අත්පිට විකුණුම් ණය ගැති ලැබීම් අත්පිට ගැනුම් ණය හිමි ගෙවීම් මෙහෙයුම් වියදම් ගෙවීම් ගෙවූ පොලි ගෙවූ බදු මේ අගයන් දෙක නම් දැන්ටමත් හොයලා තියෙන. මේ දෙක දාගන්න. ගෙවූ පොලි ගෙවූ බදු ඒ අගයන් දෙක දැන්ටත් දන්නවනේ අපි. මොන ක්‍රමයකට හැදුවත් මේ දෙක සමානයිනේ. ඒ දෙක දාන්න. ඒ දෙකේ අගයන් කියන්නේ 280යි 400යිද? මට මතක නැහැ. හරි අදම එනවා. විකුණුම් වලින් 80ක් ණයට වේ. විකුණුම් වලින් 80ක් ණයට වේ. විකුණුම් තියෙනවා 6300ක්. 6300යි 180ක් ණයට එහෙනම් 120ක් අත්පිට. මම ඉස්සලා 120 බලනවා. බිංදුවයි දෙවරක් 3 6යි දෙවරක් 6 12යි 1260යි අපිට විකුණුම්. මේක ධනාගයක් විතර දාන්න 1260. ඉතිරි 180 බලන්න පුළුවන්. 6300ෙන් 1260 අඩු කරා නම් 5040ද බලන්න එන්න. 5040යි. මේක ආදේශ කරන්න ණයගැති පාලන ගිණුමට. ණයගැති පාලන ගිණුම හරපැත්තීගේ ආරම්භයේ ණයගැතියෝ දීලා තියෙනවා ගානේ 160යි.
අවසන් ණයගැතිය දීලා තියෙනවා බැරපැත්ත පාගේ 240යි. මේකට ආදේශ කරන් ණයට විකුණුම් හරට 5040යි. බිංදුවයි 10යි එකක් ඉතිරි 2යි 5යි 5200යි. වෙනස ගන්න මුදල් කියලා ණයගැති ලැබීම 4960යිද බලන්න. ණයගැති ලැබීම 4960යි. ඕක ධනාගයක් ඉදිරි ගන්න 4960. දෙක ගැනුම් වලින් 140ක් ණයට වේ. ගැනුම් දීලා නැහැ. ගැනුම් හොයන්න විකුණුම් පිරිවැය chart එක ගහන්න. විකුණුම් පිරිවැය chart එක ගහන්න. ආරම්භක තොගයට එකතු කළා ගැනුම් එන උත්තරෙන් අඩු කළා අවසන් තොගය. ආරම්භක තොගය දීලා තියෙනවා 60යි. අවසන් තොගය 130යි. විකුණුම් පිරිවැය 2340යි. උඩට ගිහිල්ලා හොයමු. ගැනුම් බිංදුවයි 2410යි දෙන්න බලන්න ගැනුම්. කවීෂ හරි 2410යි. ඔන්න අපි දැන් ගැනුම් හොයාගත්තා. මේ ගැනුම් 2410 140ක් ණයට එහෙනම් 60ක් අත්පිට 40ක් ණයට 100ට 60 බලලා ඉමු. 6යි 24යි දෙකක් ඉතිරි 12යි 2යි 14යි 1446යි 1446යි අපිට ඒක ඍණාගයක් විතර දානවා වරහන් තුල. සීර 40 බලන්න 4යි 16 එකක් ඉතිරි 8යි 9යි 964යිද බලන්න. ඔව් ඔය 964 ආදේශ කරන්න ණය හිමි පාලන ගිණුමට. ණය හිමි පාලන ගිණුම බැරපැත්තීගේ 150යි. හරපැත්ත පාගේ 110යි. දැන් ගැනුම් කියලා ආදේශ කරන්න බැරට 964 වෙනස ගන්න මුදල් කියලා 4යි 11යි එකකට 10යි 11යි 1114යි 1004යිද බලන්න එන්නේ ණය හිමි ගෙවීම. ඔව් හරි වරහන් තුල දාන්න 1004යි ණය හිමි ගෙවීම. ඒකත් හරි. ඊළඟ
මෙහියුම් වීදම් ගෙවීම විතරයි හොයන්න තියෙන්නේ. බලමු මෙහියුම් වීදම් ගෙවීම. බලාගන්න. දැනට අපේ මෙහෙයුම් වීදම් කීයද? බෙදා හැරීම් 630 ධන පරිපාලන 240 ධන වෙනත් 150යි. මම මූල්‍ය වියදම ගන්න නැහැ. ඒකට හේතුව මූල්‍ය වියදම් කියන එක සමන්විත වෙන්නේ පොලි වලින් විතරයි මේ ගානේ. පොලි කියන එක අපි ආපහු අඩු කරන්න බෑ හැමුණොත්. ඒගා ගන්න නැහැ. ඒතර මෙහෙයුම් වියදම් අපිට එනවා 630යි 670යි 870යි 920යි 1020යි. මේකෙන් අඩු කරන්න ෂය ගානේ දුන්න මං 2,50,000ද කොයිද ලියා ගන්න කියලා 250 අඩු වෙනවා 0.1257යි 9.2ක් 7යි 770යි. ෂය අඩු කරන්න පොලි අඩු කරන්න. පොලි අඩු කරන්න දෙයක් නැහැ. ඒකට හේතුව අපි මේ මෙහියුම් වීදම් ඇතුළට පොලි ගත්තේ නැහැ. මේක ඇතුලේ පොලි තිබුණා නම් පොලි අඩු කරන්න ඕන. පොලි ගත්තේ නැහනේ අපි. තව මොනවද මේකේ කතාවක් තිබුණා? ඉඩම් ප්‍රත්‍යාගන කතාවක්. ඉඩම දෙවන වරට ප්‍රත්‍යාගනය කර ඇත. එහි ලාභය ලක්ෂ 3යි. සංචිතයට ගෙනියලා තියෙන 200යි. සංචිතයට ගෙනියලා තියෙන 200යි. හොඳට අහගන්න. එහෙනම් ඉතිරි 100 වෙනත් වියදම් වලින් අඩු කරලා නේද? පළවෙනි වතාවේ අලාභයක් වෙලානේ. දැන් මේ වෙලාවේ 300ක් ලාභ වෙලා සංචිතයට 200ක් ගෙනියන්න හේතු උනේ 100ක් පහුගිය වතාවේ අලාභයි. ඒ 100 නැවත ලාභයට දෙන්න ඕනි. ලාභයට දුන්නේ කොහොමද? වෙනත් වියදම් අඩු කරලා. එතකොට වෙනත් වියදම් මෙතනින් අඩු වෙලා නම් දැන් අපි මේ වෙනත් වියදම වැඩි කරන්න ඕනේ. මොකද මුදලින් ගෙවපු ගාන ඊට වඩා වැඩි. එහෙනම් මෙන්න මේ වෙනත් වියදමට එකතු කරනවා ඉඩම් ප්‍රත්‍යාගන ලාභ කියලා 100ක්. ඒක වෙනත් වියදම් වලින් අඩු වෙලා තියෙන්නේ. එතකොට නියම වෙනත් වියදම හොයන්න නම් ඒ 100 නැවත එකතු කරන්න ඕනේ. 870යි. ඔන්න ඕක ගලපන්න මෙහියුම් වියදම් ගිණුමට. ආරම්භයේ උපචිත මෙහියුම් වියදම් 80යි බැරපැත්තේ ඊගේ. අවසානයේ උපචිත මෙහියුම් වියදම් 130යි පාගේ. දැන් මෙන්න මේ 870 ලාලා හර වෙලා මෙයා බැර වෙනවා කියලා නේ කියන්නේ. අටසිය 20ද බලන්න එන්නේ ගෙවූ මෙහියුම් වියදම. ඔව්. සුළු කරලා බලන්න අපේ උත්තර එනවද කියලා. ඍජුකමයට හදපු. දෙදාස් 270යි උත්තරේ ඕකද කලින් ආවේ.